හරි. ගිණුම්කරණය කොටස ස්පීඩ් රිවිෂන් එක අපි දැන් පටන් ගන්නවා. ගිණුම්කරණය හැඳින්වීම කියන කොටසෙන් තමයි කියන්නේ 10 වසර 4 වෙනි පාඩමේ සිට 12 වෙනි පාඩම දක්වා ගිණුම්කරණය කොටස පටන් ගන්නවා. ඒ වගේම 11 වසරේනොත් තව අපිට පාඩම් 4ක් තියෙනවා ගිණුම්කරණයට අදාළව. හරි. ගිණුම්කරණය හැඳින්වීම මේකේ පොඩි තියරි කොටස් ටිකක් තියෙනවා. අපි ඒකටත් chart එකක් නිර්මාණය කරගන්නවා. right මේ තියෙන chart එක. මේ chart එකෙන් මේ අදාළ පාඩම සම්පූර්ණ කතා කරලා ඉවර වෙනවා. ඒකත් තව ටිකක් clear photo එකකට යන්න අපි. Introduction to accounting. Right. Okay. හරි. ගිණුම්කරණය. තර විභාගෙදී අහන්න පුළුවන් දැන් පහුගිය අවුරුදු වල දිගටම අහලා තිබ්බා ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. ලියන්න නිර්වචනය අහලා තිබ්බා MCQ වලත් අහලා තිබ්බා. ඒතර ගිණුම්කරණය කියලා කියන එකේ නිර්වචනය තමයි මෙතන තියෙන්නේ. ව්‍යාපාරික ඇල්මැති පාර්ශ්ව වලට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය නම්. හරි. මේ තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය කියන එක අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ කාරණා. ඒතර ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ පුතේ මේකමයි. හරි. මොකද අරමුණ තොරතුරු සැපයීම. මේක තමයි ප්‍රධාන අරමුණ. ප්‍රධාන අරමුණ සෙසු අරමුණ තියෙනවා වංචා වැළැක්වීම, ක්‍රමවත් කිරීම, අනාගතයේ සැලසුම් කිරීම වගේ. තොරතුරු සැපයීම කියන එක තමයි වැදගත්ම ප්‍රධානම අරමුණ වෙන්නේ. ඒතර ගිණුම්කරණය නිර්වචනය කරනකොට අපි ඒවා පාවිච්චි කරලා තමයි නිර්වචනය කරන්නේ. ව්‍යාපාරික ඇල්මැති පාර්ශ්ව වලට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය නම් වේ. ඊළඟට අපි කතා කරනවා ගනුදෙනුව. දැන් මේකත් මේක නම් විභාගවල ආලින් අහලා තිබ්බ ප්‍රමාණය අඩුයි. මෙදා පාර සමාට අහන්නත් පුළුවන් ගනුදෙනුවක් යනු කුමක්ද කියලා. ඒතර ලියන්න ඕනේ පාර්ශ්ව දෙකක් අතර මූල්‍ය වටිනාකමක් මත සම්පත් උවමාරු වීම. එච්චරයි. සරල නිර්වචනය. පාර්ශ්ව දෙකක් අතර මූල්‍ය වටිනාකමක් මත සම්පත් උවමාරු වීම. ඊළඟට ගනුදෙනු වල ප්‍රතිඵල. ගනුදෙනු වල ප්‍රතිඵල පහයි ඔයගොල්ලෝ දන්නවා. දැන් මේක එක අවුරුද්දක අහලා තිබ්බ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය වල මතකද 2016 17 හරි මේ ගනුදෙනුවක ප්‍රතිඵල ළමයි ලියලා තිබ්බා. ගනුදෙනු වල ප්‍රතිඵල කිව්වම මූල මේ මොනවද මුදල් පොත, සුළු මුදල් පොත, ඊට පස්සේ තව සමහර ලියලා තිබ්බා ගැනුම් ජර්නල්, විකුණුම් ජර්නල්, ලදුපත වවුචර්. තවත් සමහර ලියලා තිබ්බා මූල්‍ය ප්‍රකාශන, ලාභ ප්‍රකාශනය, මූල තත්ත්ව ප්‍රකාශන. ඒ සියල්ල වැරදි. ගනුදෙනු වල ප්‍රතිඵල කිව්වම ලියන්න ඕන මෙන්න මේ පහ. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. ඊට පස්සේ අපි වෙන වෙනම ඒවා නිර්වචනය කරනවා. මේක අතිශය වැදගත් පන්න විභාගය අහනවා. වත්කමක් කියන්නේ මොකක්ද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වෙන වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරන අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන සම්පත් වත්කම් නම් වේ. ඊළඟට වගකීමුත් ඒ විදියමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වෙන වර්තමානයේ ව්‍යාපාරයට බැඳීමක් පවතින අනාගතයේදී ව්‍යාපාරයෙන් පිටතට සම්පත් ගලා යන වටිනාකම් වගකීම් නම් වේ. ඊළඟ හිමිකම් අයිතිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හිමිකම් නම් වේ. මේක කෙටි නිර්වචනයක් මේක පාඩම් කරගන්න. අයිතිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය. ඊට පස්සේ ආදායම්. අයිතිකරුවන් යොදන ප්‍රාග්ධනයේ හැර අනෙකුත් සිදුවන හිමිකමේ වැඩිවීම ආදායම නම් වේ. මේක පාඩම් කරගන්න. මේක ලේසි. අයිතිකරුවන් යොදන ප්‍රාග්ධනයේ හැර අනෙකුත් සිදුවන හිමිකමේ වැඩිවීම ආදායම නම් වේ. අයිතිකරුවන් කරන ගැනිලි හැර අනිකුත් සිදුවන හිමිකමේ අඩුවීම වියදම් නම් වේ. අද රෑ නිදිය ගන්න කලින් මේ සියල්ල පාඩම් කරලා නිදිය ගන්න. අයිතිකරුවන් කරන ගැනිලි හැර අනිකුත් සිදුවන හිමිකමේ අඩුවීම වියදම් නම් වේ. ඊට පස්සේ ලාභය මොකක්ද කියලා අහුවොත් ලියන්න ඕනේ ආදායම සහ වියදම අතර පරතරය. නැත්නම් ආදායමේ වියදම අඩු කරාම ලැබෙන්නේ ලාභයයි.
ඊට පස්සේ ගිණුම්කරණයේ අරමුණු. දැන් මේක මම කිව්වා පළවෙනි අරමුණ තමයි සුවිශේෂීම අරමුණ, ප්‍රධාන අරමුණ තොරතුරු සැපයීම. ඊට පස්සේ ඉතින් ඔය වැරදි වංචා වැළැක්වීම. දැන් මේව නම් කියවලා තියාගෙන මේ පාඩම් ගන්නකොට ඔයගොල්ලෝ හිතලන්නවත් ලියන්න පුළුවන් නේ. ගිණුම්කරණයක් කරාම වැරදි අහු වෙනවා, වංචා අහු වෙනවා, ක්‍රමවත් වෙනවා, අනාගතය සැලසුම් කරන්න පුළුවන් නේ. ව්‍යාපාරය වර්ධනය කරගන්න උදව් වෙනවා. තොරතුරු සපයන එක තමයි ප්‍රධාන මේ. හරි. sorry. හරි. එතකොට ගිණුම්කරණයේ හැඳින්වීම කියන කොටසේ මෙන්න මේ chart එක ආදාළ දේවල් පාඩම් කරගන්න ඕනේ. මේකේ තහක දාන්න දේවල් ගොඩක් අඩුයි. මේ ගිණුම්කරණයේ අරමුණු අවශ්‍යතා කියන එක අර සියල්ලම අවශ්‍ය නැහැ. අය අරෙන්න අනිත් සියල්ලම පාඩම් කරගත යුතු කාරණා. එක පාඩමක් ගිණුම්කරණයේ පළවෙනි පාඩම මේ විදිහට ඉවර වෙනවා. ඔබ මේකේ තියෙන ප්‍රශ්න මොනවද? මේකේ ප්‍රශ්න තියෙන කට්ටිය අහන්න බලන්න. මම පාඩම් කරගන්න තියෙනවා. ප්‍රශ්නයක් නෑනේ. හරි. එහෙමනම් අපි යනවා ඊළඟ කොටසට. right. ඔන්න දැන් අපි එනවා පස්වෙනි පාඩම ගිණුම්කරණ සමීකරණ කියන පාඩම. මෙතනින් පස්සේ තමයි ගණන් හදන ඒවා ස්ටාර්ට් වෙන්නේ. හරි. මෙතනින් පස්සේ ගණන් හදන ඒවා ස්ටාර්ට් වෙනවා. හරි. ගිණුම්කරණ සමීකරණය අපි කියනවා accounting equation කියලා පස්වෙනි පාඩම. ගිණුම්කරණ අපේ මූලිකම සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා කියන්නේ. වත්කම තමයි වත්කමේ නිර්වචනය ඔයා මේ වෙනකොට දාන්නු. හිමිකමේ නිර්වචනය දාන්නු. වගකීමේ නිර්වචනය දාන්නු. right. ඊළඟට වත්කම් වලට මේ වගුවත් ඉතාම වැදගත් ළමයි. හරි. මේ වගුව අපිට අන්තිම වෙනකන් ඕනේ. මූල්‍ය ප්‍රකාශන වෙනකම්ම ඕනේ. හරි. අපේ අන්තිමට හදන ලාභ ප්‍රකාශනයේ මූලදත්ත ප්‍රකාශනයේ ඒක වෙනකම්ම මේ දේවල් දැනගන්නම ඕනේ කාරණා. වත්කම් වලට උදාහරණ මොනවද? ගොඩනැගිලි ඉඩම් යන්ත්‍ර වාහන උපකරණ ලීබඩු වගේ දේවල්. වියදම් වලට උදාහරණ විදුලි ගාස්තු, රක්ෂණ ගාස්තු, ජල ගාස්තු. හිමිකම් වලට නම් 2යි 3යි තියෙන්නේ. ප්‍රාග්ධනයේ ගැනීම ලාභ. වගකීම් බැංකු ණය, උකස් ණය, අයිරාය ණය වගේ දේවල්. ආදායම් විකුණුම්, ලද වට්ටම්, ලද කොමිස්, ලාභාංශ වගේ දේවල්. මේකේ වත්කම් වල ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ කාරණාව තමයි මෙන්න මේ ස්ථාවර තැන්පතු. ගොඩක් ළමයි දැන් මම හිතන්නේ යසිරු එහෙමත් මගෙන් අහලා තිබ්බා. ස්ථාවර තැන්පතු මොකද්ද වැටෙන්නේ කියලා. ඒක වත්කමක්. ඒක ජංගම නොවන වත්කම්. කියන්නේ ජංගම නොවල කියලා බෙදෙනවානේ. දැන් මතක නැති කට්ටියක් ඇති. ජංගම කියලා කියන්නේ පුතේ අවුරුද්දකට වඩා අඩු කාලයක් පවතින වත්කම් වගකීම්. ජංගම නොවන කියලා කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් පවතින වත්කම් වගකීම් කියන ඒවා. එතකොට ස්ථාවර තැන්පතු කියන එකත් වත්කමක්. ඊට පස්සේ ආයෝජනය කියන්නේත් වත්කමක්. ඊළඟ උපජිත ආදායම් මේකත් ගොඩක් ළමයි පටල ගන්න එක. ලැබිය යුතු ආදායම් කියන්නේත් ඒක තමයි. තව ලැබෙන්න තියෙනවා නම් අපිට ආදායමක් ඒක අපේ වත්කමක් පුතේ. ඊළඟ බැංකු මුදල් අතැති මුදල්. ඊළඟ වියදම් වලට අනිත් ප්‍රශ්නේ තමයි ෂය කියන එක ගොඩක් කට්ටිය පටල ගන්නවා. ෂය කියන්නේ වියදමක්. ඊළඟට බොල් ණය. බොල් ණය කියන්නේ ණය ගැතිය පොල්ල තියෙන. අපිට ලැබෙන්න තිබ්බ සල්ලි ටිකක් ලැබෙන්නේ නැහැ. ඒක වියදමන්නේ බොල් ණය. වරිපණම් කියන්නේ රජයට ගෙවන බදු විශේෂයක්. අපි ඉන්න ප්‍රදේශයට නගර ආසන්නව ඉන්නවා නම් කුණු ලොරියක් එනවා නම් ගෙවල් ගාව තියෙන කාමර සුද්ධ පවිත්‍ර කරනවා නම් පාරවල් අතුපතු ගන්නවා නම් නගර සභාවෙන් ඇවිල්ලා ඒවට වරිපණම් ගෙවන්න ඕනේ. ඊළඟ හිමිකම ඒක නම් ප්‍රශ්නයක් නෑ. මේ ගැනිලි කියන එක තමයි වැදගත්ම එක. ගොඩක් ළමයි ගැනිලි කියලා හිතන්නේ වියදම්. නමුත් ගැනිලි කියන්නේ පුතේ වියදම් නෙමෙයි. ගැනිලි කියලා කියන්නේ ඍණ හිමිකම් නෙමෙයි. වගකීම් වල අයිරාව කියන එක වා දන්නවා. බැංකුවෙන් ලබා දෙන කෙටි කාල ණය මුදලක් කියලානේ අයිරාව කියලා කියන්නේ. ඕකට දිග නිර්වචනයක් තියෙන එක පාඩම් කරගන්න ඕනේ. ආදායම් ලාභාංශ කියන එක අලුත් දෙයක්. ඒතර ඒක මතක තියාගන්න. ලාභාංශ හම්බෙන්නේ කොටස් වෙනද පොලේ ආයෝජනය කරාම තමයි ලාභාංශ ලැබෙන්නේ. හරි. එතකොට මේ වගු සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හොඳට අහුම්කම් දෙන්න. විභාගයේ අත ළඟ ස්පීඩ් රිවිෂන් එකක් කරන්න. සර් කියන්න පුතේ. සර් දැන් එතකොට ගැණිලි කියන එකට මේ හිමිකම
හිමිකමට අදාළ වුණාට ඒක ලියන්නේ සාමාන්‍ය වගකීමක් විදියට නේ. නෑ. ගැනලි කියන එක හිමිකම් වුණාට ඒක අපි ලියන්නේ අර වත්කම් වියදම් විදිහට ලියන්නේ. ඒ කියන්නේ හර. ගැනලි ගිණුම හර කරන්නේ ඒකයි. දැන් සාමාන්‍ය ප්‍රාග්ධන ගිණුම කියන එක බැර පැත්තට හිමිකම් එනේම බැරනේ. හැබැයි ගැනලි ගිණුම විතරක් අපි හර දාන්නේ. ඒක ඊටාම සුවිශේෂීම ගිණුම් විශේෂයක්. ඒකට හේතුව තමයි හිමිකම් ගිණුමක් කියලා කිව්වට මේක නිකම්ම හිමිකම් ගිණුමක් නෙමෙයි ඍණ හිමිකම් ගිණුමක්. ඒ කියන්නේ ඔපොසිට් එක විරුද්ධ දේ තමයි වෙන්නේ. එහෙනම් බැර නෙමෙයි වෙන්නේ හර. ගැනිලි කියන්නේ අයිතිකරු ගත් එකක් නේ. ඔව්. අයිතිකරු මුදල් අරන් යන්න පුළුවන්, භාණ්ඩ අරන් යන්න පුළුවන්. ඔය දෙකම ගැනිලි. ඩ්‍රෝවින්ග්ස් කියලා කියන ඉංග්‍රීසි වලින්. මොනවද? දැන් මේක මම මේකේ අපිට තව බලන්න පුළුවන් දැන්. ආයතනයේ ඉඩමක් ගත්තම මොකද්ද ළමයි දිත් සටහන? මුදල් යනවා ඉඩ වෙනවා කියන්නේ හිමිකම වැඩි. ඔව්. ඊළඟ ලී බඩු ගත්තම ලී බඩු කියන්නේ ඒකත් මුදල් යනවා. වත්කම වැඩි වෙනවා වත්කම අඩු වෙනවා. ලී බඩු හර මුදල් බැර. ඊළඟට ණය ගැතියෝ කියන්නේ අපි ණයට විකුණන්න මොකක්ද ඉස්සරහන? ණය ගැති ගිණුම හර. ණය ගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර. විකුණුම් ගිණුම බැර. අන්න රයිට්. හරි. එතකොට අන්න ඒ ඉස්සරහනොත් මේ ගමම මතක් කරගන්න. ඊළඟ අපි හිතමු විදුලි ගාස්තුවක් ගෙවුවා. මොකක්ද ඉස්සරහන? විදුලි ගාස්තු ගිණුම හර මුදල් ගිණුම බැර. very good. ඊළඟ අපි හිතමු බොල් ණයක් ඇති වුණා කියලා බොල් ණයක්. බොල් ණය ගිණුම හර මුදල් ගිණුම බැර. බොල් ණය ගිණුම හර මුදල් නෙමෙයි බැර වෙන්නේ. sorry ණය ගැති. ණය ගැති very good. ණය ගැතියුන්ගෙන් අඩු වෙන්නේ. ඊළඟ ගැනිලි කරාම මොකක්ද ඉස්සරහන? මුදල් ගැනිලි කියලා හිතන්නකො. මුදල් ගැනිලි. හිමිකම අඩු වෙනවා මුදලත් අඩු වෙනවා. ඔව්. ගිණුම් දෙක. හිමිකම අඩු වෙනවා කියන්නේ ඒක හර මුදල් අඩු වෙනවා කියන්නේ. ඔව්. ඒ කියන්නේ ගැනිලි ගිණුම හර මුදල් ගිණුම බැර. ඊළඟට බැංකු ණයක් ගත්තම මොකක්ද ඉස්සරහන? මුදල් එනවා. ඒ කියන්නේ මුදල් හර බැංකු ණය ගිණුම. දැන් කියලා දෙන්නයි කතා කරන්නේ. මේ කටේ කතා කර කමන්නේ වැරදුනා. මුදල් හර බැංකු ණය බැර. ඊටසේ ආදායම අපි හිතමු පොලියක් ලැබුණම මුදල් හර පොලි ආදායම් ගිණුම බැර. very good. මුදල් හර පොලි ආදායම් ගිණුම. හරි. මේකෙදි මම ඔයගොල්ලන්ට මතක ඇති මම හිතන්නේ පන්ති වල නම් මේක කරන්නේ නැතුව ඇති. නමුත් අනිත් වීඩියෝස් වල අනිත් රිවිෂන් වල වගේ මේ දේවල් කරා ස්ලයිඩ්ස් වලින් ඒ විදියට මම ටක් ගාලා මතක් කරලා යන්න. ශාරුක් ખાන් කොත්තු කඩයක් දාන්නයි හදන්නේ. එතකොට ශාරුක් ખાන්ගේ ව්‍යාපාරයේ ගණන් කීපයක් තියෙනවා. ගණන් දෙකක් තියෙනවා. ඒක කොහොමද බලමු දාන්නේ. රයිට් මේ තියෙන්නේ. මෙන්න මේ අන්තිම එක බලන්න. මේ වත්කම් සමාන හිමිකම් දන වගකීම් එකේ රුපියල් ලක්ෂ 5ක් යොදා කොත්තු කඩයක් ආරම්භ කරාම වත්කම් පැත්ත වැඩි වෙනවා හිමිකම් පැත්ත වැඩි වෙනවා. ඊළඟට 1 මිලියන් මිලියනයක් දාලා බැංකු ණයක් ගත්තම වත්කම් පැත්ත වැඩි වෙනවා වගකීම් පැත්තත් වැඩි වෙනවා. ඒතර මෙන්න මේ සරල ගිණුම් කරන සමීකරණයක් තමයි තියෙන්නේ. ඒතර මේකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේක නොතේරිච්ච කෙනෙක් ඉන්නවා. හරිනේ. right. ඔයගොල්ලෝගේ ප්‍රශ්න අසමින් මම මේ දේවල් කරන්නේ. එතකොට මේ සමහරවිට දැන් මේක පස්සේ බලන කෙනෙක්ට වුණා ඒ ප්‍රශ්නම ඇති වුණොත් ඒවට උත්තර ඒ වෙලෙම හම්බ වෙනවා. ඒතකොට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න තියෙන ඒවා අහන්න. එතකොට ඔයාලගේ ප්‍රශ්න තියෙනවා කියන්නේ තව කට්ටියකට ප්‍රශ්න තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ 10 පාරක් හරි කියලා දෙන්න. හරි. අපි යනවා ඉස්සරහට එනවා. ඊළඟට සල්මන් ખાන් වඩේ කඩයක් දාන්න තමයි හදන්නේ. right. ලක්ෂ 7ක් යොදා වඩේ කඩයක් ආරම්භ කිරීම. එතකොට පුතේ මේකෙදි කොහොමද අපි ගිණුම් කරන සමීකරණයට දාන්න ඕනේ? වත්කම් පැත්තේ දානවා 7000 ධන කියලා. එතකොට හිමිකමටත් ධන 1000 මේ sorry 7 ලක්ෂ 7 ලක්ෂ කියලා දාන්න.
හරියටම හරි. ඊට පස්සේ එම මුදල ප්‍රමාණවත් නොවූ බැවින් බැංකු ණයක් ගත්තම තව වෙන කෙනෙක් කියන්න බලන්න කොහොමද කරන්නේ? මුදල් ගිණුම හර බැංකු ගිණුම බැර ලක්ෂ 8යි. ඊට පස්සේ තමයි දැන් ඕනම කෙනෙක්ට උත්තර දෙන්න පුළුවන්. රුපියල් 50000ක් වටන ලී බඩු මිලට ගත්තම මුදල් ගිණුම අඩු වෙනවා ලී බඩු ගිණුම ධන වැඩි වෙනවා. ඒ කියන්නේ වත්කම් පැත්ත අඩු වෙනවා වත්කම් පැත්තම වැඩි වෙනවා වත්කම් පැත්තම අඩු වෙනවනේ. අපි බලමු කොහොමද කියන්නේ. දැන් පළවෙනි එක ලක්ෂ 7ක් යොදා වඩේ කඩයක් ආරම්භ කරා. එතකොට මෙන්න මෙහෙමයි එක දාන්නේ. වත්කම් වැඩි වෙනවා හිමිකම් වැඩි වෙනවා. වත්කම් මුදල් හිමිකම් ප්‍රාග්ධන. ඊළඟට එම මුදල ප්‍රමාණවත් ලක්ෂ 8ක බැංකු ණයක් ලබා ගන්න. එතකොට වෙන්නේ මෙන්න මෙහෙම. වත්කම් වැඩි වෙනවා මුදල් පැත්ත, වගකීම් වැඩි වෙනවා බැංකු ණය කියන පැත්ත. ඊට පස්සේ 50000ක් වන්න ලී බඩු මිලට ගන්නවා. ලී බඩු මිලට ගත්තාම වෙන්නේ මෙන්න මෙහෙම. වත්කම් පැත්තෙම වැඩි වෙනවා වත්කම් පැත්තෙම අඩු වෙනවා. ඊට පස්සේ 10000ක උපකරණ මිලට ගැනීම. උපකරණ වැඩි වෙනවා වත්කම් පැත්තෙම මුදල් කියන එක අඩු වෙනවා. නේ? ඊට පස්සේ අමුද්‍රව්‍ය තොග මිලට ගැනීම. ඊළඟ ණයට ගැනීම. මිලට ගත්තම මුදල් කියන එක අඩු වෙනවා. මෙන්න මෙහෙම. මුදල් කියන එක අඩු වෙනවා. ණයට ගත්තම අර විදිහට තොගේ වැඩි වෙලා වගකීම් පැත්ත තමයි වැඩි වෙන්නේ. හරි. ණයට ගත්තා කියවම වත්කම් පැත්ත තොගේ වැඩි වෙනවා වගකීම් පැත්ත ණය හිමිය වැඩි වෙනවා. ඊළඟට වැටුප් ගෙවුවම මොකද වෙන්නේ? වැටුප් ගෙවුවම මුදල් අඩු වෙනවා හිමිකම අඩු වෙනවා වැටුප් වියදම නිසා. හරි. කොහොමද දැන් මේකේ මොනවද ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවද? අසින්ද මොනවා ප්‍රශ්නෙම තියෙනවද? අනිත් කට්ටිය හරි. අපි යන් ඉස්සරහට. ඊළඟට මේකේ තියෙන දැන් ගිණුම් කර දැන් පේපර් එකක් මම ගොඩ ඩිස්කස් කරනවා කියලා ඉස්සරහට. ඒ පේපර් එක කතා කරනකොට මේවයි කොහොමද අභ්‍යාසවල භාවිතය මම කියලා දෙන්නම්. දැනට අපි හොඳට බලමු මේක කොහොමද වෙන්නේ. සාමාන්‍ය දැන් මම සාමාන්‍ය ගණන් ටිකක් තමයි ඔයාලට කිව්වේ. ඒක කොහොමද කරන්න කියලා බලමු. හරි. ඊළඟට අපි ඉන්නේ දිස් සටහන් පැත්තට. ගණන්වල දිස් සටහන්. ඒතර හොයාගත්ත කෙනෙක් කියලා තියෙන වැඩක් නෑ අපිට. අපි අදාළ දේවල් විතරක් කතා කරමු. ලූකා පැසියෝල් තමයි හොයාගත්තේ මේ. right. ගණන්වල දිත්ත බලපෑම. දැන් සමහර අවස්ථාවල මේවත් අහන්න පුළුවන් විභාගයේදී. හරිද? ලකුණකට අහන්න පුළුවන්. ගණන්වල දිත්ත බලපෑම කියන්නේ මොකක්ද? එක ලකුණයි. ඊට පස්සේ ගණන්වලක දිත් සටහන කියන්නේ මොකක්ද? හැබැයි අර මේක අහන ප්‍රමාණය ඉතාම අඩුයි. ඉතාම අඩු සම්භාවිතාවයක් තමයි තියෙන්නේ. මේක ගැන මේ අහන්න. හරිද? සමහරලාට දැන් කියන්නේ 100ට සාමාන්‍යම සම්භාවිතාවයක් මම කියන්න. දැන් මේ දේවල් අහන්න පුළුවන් සම්භාවිතාවය 140ක් විතර. 140ක් විතර සම්භාවිතාවයක් තියෙනවා විභාගෙදී අහන්න. හරිද? මොකද අහන්න ඇත්තටම තව දේවල් තියෙනවා. ඒක නිසා මම කියන්නේ දැන් පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඉතා අඩු මේ අවදානම් කලාපයක් තමයි මේ දේවල් තිබ්බේ. නමුත් මේවා ලේසි පාඩම් කරගන්න මේවා පාඩම් කරලා තියාගන්න. අමාරු දේවල් නෙමෙයි. දැන් ලෙජර් එක කියන්නේ ගිණුම් සියල්ලම පවතින තැන. එච්චරයි. සරලයි. ගිණුම් සියල්ලම පවතින තැන. ගිණුම මොකද්ද? පොදුවේ පිළිගත් ආකෘතියක්. ගිණුම කියලා කියන්නේ ගිණුම් කරට යොදා ගන්න පොදුවේ පිළිගත් ආකෘතියක්. එච්චරයි. මේ හයිලයිට් කරලා තියෙන හරියට පාඩම් කරගන්න ඕනේ. ඉස්සරහට කියන්නේ එකම වටනාකමක් ගිණුම් දෙකක හරට බැරට දැමීම. එකම වටනාකමක් ගිණුම් දෙකක හරට බැරට දැමීම අපි කියනවා ඉස්සරහට. right. අපි යනවා ඉස්සරහට. ගිණුමක ආකෘතිය ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා දිනය විස්තරයේ සංගත වටනාකම දිනය විස්තරයේ සංගත වටනාකම. මෙන්න මේකත් ඔයගොල්ලන්ට අන්තිම පාඩම වෙනකම් ලාභලා ප්‍රකාශන මූලතත්ත්ව ප්‍රකාශන එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ මූල්‍ය ප්‍රකාශන කියන පාඩම වෙනකම් මේ වගුව ඉතාම වැදගත් වගුවක්. වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම බැර වගකීම් හිමිකම් ආදායම් කියන ඒවා වැඩිවීම බැර අඩුවීම. හරි. මේක ඉතාම වැදගත් කාරණා. මේක පාඩම් නැත්තම් ඉස්සරහට යන්න කලින් දැම්මොත් මේක පාඩම් කරගන්න. වත්කම් වියදම් ගිණුම් වර්ග වැඩිවීම හර අඩුවීම බැර වගකීම් හිමිකම් ආදායම් කියන ඉතුරු තුන වැඩිවීම බැර අඩුවීම හර.
දැන් මම ප්‍රශ්නයක් අහන්නද? මේ වත්කම් වියදම් වගකීම් හිමිකම් ආදායම් කියලා කියන්නේ මොකක්ද? මේ පහටම මොකක්ද අපි කියන්නේ? වචන දෙකකින් උත්තරයක්. මේ පහටම වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් යනු කුමක්ද? වචන දෙකකින් උත්තරයක් දෙන්න. ගනුදෙනු වල ප්‍රතිඵලය. very good. ගනුදෙනු වල ප්‍රතිඵල කලින් කතා කරේ. හරි. ඊළඟට අර වගුව මම ආයෙ මෙතනට දැම්ම කට්ටියට බලා ගන්න ලේසි නිසා right. දැන් බලන්න මේ අභ්‍යාසය පොඩ්ඩක් මතක් කරගමු. ගොඩනැගිලි ගිණුම වැඩිවීම පුතේ හරද බැරද? අඩුවීම බැර. බැංකු ණය බැර. බැර හර. විකුණුම් ගිණුම අර බැර. බැර හර. මොකද ආදායම්නේ. ආදායම්. විදුලි ගාස්තු අර බැරනේ විදුලි ගාස්තු ඒක වියදම් නිසා හර බැර. ඔව්. ලද පොලි මේක බැර හර. ආදායම නිසා බැර හර. මෝටර රථ ඒක වත්කමක් කියන අර බැර. වත්කම නිසා හර බැර. ගැනුම් දැනුම් වියදම්. එතකොට ඒක වත්කම. ගැනුම් කියන පුතේ වියදම නෙමෙයි. ගැනුම් කියලා කියන්නේ වත්කම. ওই ගැනුම් කියන එකට සමාන වචනයක් තමයි භාණ්ඩ කියන එක. භාණ්ඩ කියලා කියන්නේ ව්‍යාපාරේ වත්කමන්නේ. එහෙනම් හර බැර. ප්‍රාග්ධනය බැර හර. හිමිකමක් නිසා බැර හර. ගැනිලි ඒකත් බැර හර. අන්න ප්‍රවේශමේ. මං කිව්වා ඒක ඍණ හිමිකම් කියලා. සාමාන්‍ය හිමිකම් නෙමෙයි. එහෙනම් හර බැර. ණය ගැතියෝ. ඒක මේකක්නේ හිමිකමක්නේ. ඔව් ඒක ඍණ හිමිකම. නිකං හිමිකම නෙවෙයි. නිකං හිමිකම නම් බැර හර. ඍණ හිමිකමක් කියවම හිමිකමේ විරුද්ධ පැත්තට එන්නේ. ඒක ඉතා සුවිශේෂීම ගිණුමක් කිව්වේ ඒකයි. අනිත් ගිණුම් වගේ නෙමෙයි. එයා ටිකක් අමුතු ගිණුමක්. එයා අමුතු ඩයල් එකක්. හරිද? හරි. දැන් අපි එකින් එක සාකච්ඡා කරමු. දැන් මේක ඉතා වැදගත් නිසා දැන් පරණ දේවල් නැවත මතකයට එන්න ඕනේ. ප්‍රාග්ධනය යෙදවීම කියලා කියන්නේ පුතේ අපි තෝරා ගන්න ඕනේ ගිණුම් දෙක. right? ගිණුම් දෙකක් තෝරා ගන්න ඕනේ. එකක් තමයි ප්‍රාග්ධන ගිණුම. අනිත් එක සල්ලි දාන නිසා මුදල් ගිණුම. ප්‍රාග්ධන ගිණුම වෙන්නේ ප්‍රාග්ධනය දාන වැඩි වෙනවා. මුදලුත් මොකද වෙන්නේ? එතකොට වැඩි වෙනවා. ප්‍රාග්ධනය වැඩිවීම කියන්නේ හිමිකම, මුදල් කියලා කියන්නේ වත්කම. එහෙනම් පුතේ හිමිකම් වැඩිවීම බැර මුදල් වැඩිවීම හර. එහෙනම් ඔන්න දිස් සටහන මුදල් හර ප්‍රාග්ධනය බැර. පැහැදිලිද? මේක නොතේරිච්ච කෙනෙක් ඉන්නවා නම් වහාම කියන්න. එකින් එක කතා කරගෙන යනවා මම නොතේරුණු කට්ටිය ඉන්නවනම් ඩක් ගාලා කියන්න. ඊළඟට උපකරණ මිලදී ගැනීම දිසටහනක් වාගේ විභාගෙදී අහුවුතින් පා කරන්න ඕනේ. මුලින්ම මේකේ ගිණුම් දෙක හොයා ගන්න ඕනේ. පළවෙනි ගිණුම මේකේ මේ වාක්‍යෙම තියෙන ගිණුමක් තියෙනවා. මොකද්ද? උපකරණ ගිණුම. අනිත් එක සල්ලි එළියට යනවා. එහෙනම් මුදල් ගිණුම. උපකරණ ගන්න උපකරණ වැඩි වෙනවා. හැබැයි සල්ලි නම් මොකද වෙන්නේ? අඩු වෙනවා. සල්ලි ලාච්චුවෙන් එළියට යනවා භාණ්ඩ ගන්නකොට. එහෙනම් උපකරණ කියන්නේ වත්කම් ගිණුමක්, මුදල් කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර. එහෙනම් ඔන්න දිස් සටහන උපකරණ ගිණුම හර මුදල් ගිණුම බැර. ඊළඟ භාණ්ඩ ණයට ගැනීම. ගැනුම් ගිණුම එනවා, ණය හිමි ගිණුම එනවා. ගැනුම් කරන ගැනුම් වැඩි වෙනවා, ණය හිමියොත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ගැනුම් කියලා කියන්නේ භාණ්ඩ කියන එක කියන වත්කම් ගිණුමක්. ණය හිමි කියලා කියන වගකීම් ගිණුමක්. වත්කම් වැඩිවීම හර වගකීම් වැඩිවීම බැර. එහෙනම් ගිණුම් දෙක ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. ඊළඟ අයිතිකරුගේ නිවසේ දුරකථන බිල ව්‍යාපාරයේ ගෙවා දැමීම. එතකොට මේක පුතේ අයිතිකාරයා ගත්තේ එයාගේ නෝනට තෑග්ගය අරන් දෙන්නද, ළමයිට සෙල්ලම් බඩුව අරන් දෙන්නද, අල්ලපු ගෙදර ඇන්ටිට තෑග්ගය අරන් දෙන්නද? අපිට අදාළ නැහැ. හේතුව අදාළ නැහැ. මේක ගැනිලි කියලා කැටගරි එකකින් තමයි යන්නේ. එහෙනම් ගැනිලි ගිණුමයි මුදල් ගිණුමයි. ගැනිලි කරන්න ගැනිලි වැඩි වෙනවා. ගැනිලි කරන්න මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ගැනිලි කියලා කියන්නේ ඍණ හිමිකම් ගිණුමක්. මුදල් කියලා කියන්නේ වත්කම් ගිණුමක්. ඍණ හිමිකමක් කියලා කියන්නේ හර
මුදල් අඩු වෙනවා කියලා කියන්නේ වත්කම් බැර. එහෙනම් ඔන්න දිසරහන ගැනිලි හර මුදල් බැර. ඊළඟට අපිට විකුණුම්. අපිට විකුණුම් කියනකොට විකුණුම් කියන නමම ගන්න පාවිච්චි කරන විකුණුම් ගිණුමයි මුදල් ගිණුමයි. විකුණුම් වැඩි වෙනවා මුදල් මොකද සල්ලිත් වැඩි වෙනවා. විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක්, මුදල් කියලා කියන්නේ වත්කම් ගිණුම. ආදායම් වැඩි වෙන්න උතන හර නෙමෙයි බැර ඉන්න ඕනේ. වත්කම් වැඩි වෙන්න හර. මේ දෙක මාරු වෙන්න ඕනේ. ඔය හර බැර කියන මාරු වෙන්න ඕනේ. දික්සරහන මෙතන හරි මුදල් හර විකුණුම් බැර. මුදල් හර විකුණුම් බැර. ඊළඟ රක්ෂණ ගාස්තු කිව්වම රක්ෂණ ගාස්තු ගිණුම කෙලින්ම සෙන්ටෙන්ස් එකෙන්ම තෝරගන්න. ඒ වාක්‍යෙම ගිණුම නම් කරගන්න. හැම වාක්‍යෙම වගේ 90%ක්ම වාක්‍යවල ගිණුමේ නමක් සඳහන් වෙනවා. ඒ ගිණුම කඩලා ගන්න එළියට. ඊළඟ මුදල් ගිණුම. රක්ෂණ ගාස්තු ගෙවන්න රක්ෂණ ගාස්තු වැඩි වෙනවා. මුදල් අඩු වෙනවා. රක්ෂණ ගාස්තු කියන්නේ වියදමක්, මුදල් කියන්නේ වත්කමක්. වියදම් වැඩි වීම හර වත්කම් අඩු වීම බැර. එහෙනම් දිසටහන රක්ෂණ ගාස්තු ගිණුම හර මුදල් ගිණුම බැර. ඊළඟට එමු භාණ්ඩ මිලට ගැනීම. භාණ්ඩ කියලා කිව්වා මම කව සමාන වචනයක් ගැනුම් කියන කෙනවා. ඒ වගේම මිලට ගත්තම සල්ලි තමයි මුදල් ගිණුම, සල්ලි ගිණුම කියන කෙන්නේ. ගැනුම් කරන ගැනුම් වැඩි වෙනවා, මුදල් ඒ වගේ සාපේක්ෂවම අඩු වෙනවා. එහෙනම් ගැනුම් කියලා කියන්නේ වත්කම් ගිණුමක්, මුදල් කියලා කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම් වැඩි වීම හර වත්කම් අඩු වීම බැර. එහෙනම් ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. ණයහිමියන්ට කිව්වා ණය හිමි ගිණුම කියලා එකක් එන අනිවාර්යෙන් එනවා. මුදල් වලින් තමයි සල්ලි ගෙවලා තියෙන්නේ. එහෙනම් ණය හිමි ගිණුම අඩු වෙනවා, මුදල් ගිණුම අඩු වෙනවා. ණය ගෙවන්න අපේ ණය හිමි භාවය අඩු වෙනවා. මුදලුත් අඩු වෙනවා. ණය හිමියෝ මුදල් කියලා කියන වත්කමක්, ණය හිමියෝ කියලා කියන්නේ වගකීමක්. එහෙනම් ණය හිමි වගකීම් අඩුවීම හර වත්කම් අඩුවීම බැර. ණය හිමි හර මුදල් බැර. ණය හිමි හර මුදල් බැර. ණය හිමි හර මුදල් බැර. පැහැදිලිද? ඊළඟ තවදුරටත් ඉස්සරහන් බලපෑම ගැන පොඩ්ඩක් අපි කතා කරමු. මම එකින් එක ඔයගලන්ට පෙන්නන්නම් මේ හෙන රාජා කියන කෙනාගේ ව්‍යාපාරය සිද්ධ වෙච්ච කරුණු ටික. හෙන රාජා ලක්ෂ 5ක් ප්‍රාග්ධනය සෙදුවම ඉස්සරහන අර කලින් කරා වගේම මුදල් හර ප්‍රාග්ධන බැර. ඊළඟ ලක්ෂ 3ක් වටිනා මෝටර රථයේ ව්‍යාපාරයට යෙදුවම ඉස්සරහන මෝටර රථ හර ප්‍රාග්ධනය බැර. ඊළඟට අපිට ගැනුම්. දැන් තවමත් මේවා තේරෙන්නේ නැත්නම් පුතේ මේ ස්පීඩ් රිවිෂන් එකට වඩා ස්පීඩ් රිවිෂන් එක අහගෙන ඉඳලා ටක් ගාලා ගිහලා අදාළ පාඩම කවර් කරගන්න. මොකද වීඩියෝස් ඕන තරම් දාලා තියෙනවනේ ඔයගලන්ට. ඒ දේවල් පාවිච්චි කරන්න. ඊළඟට අපිට ගැනුම් හර මුදල් බැර. ඊළඟ ණයට ගැනුම් හර ණය හිමි බැර. ඊළඟට බැංකු ණයක් ගත්තම මේවා කලින් කතා කර ඔය අභ්‍යාසෙත් තිබ්බා. මුදල් හර ණය බැංකු ණය බැර. අපිට විකුණුම් කරාම මුදල් හර විකුණුම් බැර. මුදල් හර විකුණුම් බැර. විදුලි බිල ගෙවුවම විදුලි බිල් ගිණුම හර මුදල් බැර. ණයට විකුණනම ණය ගැතිය ඇති වෙනවා. ණය ගැති හර විකුණුම් ගිණුම බැර. මං කියන්නේ ගැනිලි කියන්නේ අර අමුතු ගිණුමක් කියලා. එහෙනම් ගැනිලි හර මුදල් බැර. ඍණ හිමිකම් නිසා තමයි ගැනිලි හර වෙන්නේ. මේ ගොඩක් ළමයි පටල ගන්න තරම්. හැම වෙලේම මතක තියාගන්න ගැනිලි හර කියලා. අනිත් කාරණාව තමයි මතක තියාගන්න ඕනේ ගැනිලි කියලා කියන්නේ පුතේ වියදම් ගිණුමක් නෙවෙයි. ඍණ හිමිකම් ගිණුමක්. නැහ හිමිකම් ගිණුමක්. ණය ගැතියන්ගේ මුදල් ලැබුණා මුදල් හර ණය ගැති බැර. සල්ලි එනවා ණය ගැති භාවය අඩු වෙනවා. right.
ඔතනින් දිසරහන් ටික සමාප්ත කරනවා. ඊළඟට අපිට ඊළඟ පාඩමට හරි. ඊළඟ 7 වෙනි පාඩමත් පොඩි තියරි පාඩමක්. ඒකේ ගණන් හදන්න කිසිම දෙයක් නැහැ. accounting වල තියරි පාඩමක්. මූලික සටහන් පොත් ගැන කියන්නේ. අපි දන්නවා මූලික සටහන් පොත් අපි 6ක් ඉගෙන ගත්තා. අපි ඒක සමහරුන් දැන් මම හිතන්නේ පරණ ළමයි ඉන්නවනේ ඒගොල්ලන්ට මම මලක් ඇඳුවා. පෙති 6 මලක් සහ ඒ පෙති 6ට පැමිණෙන සමනල්ලු නැත්නම් බඹරු මොක්කු හරි 6 දෙනෙක් ගැන තමයි කතා කරන්නේ. නමුත් සමහර දරුවන්ට මම කතා කරා අඹ ගහක් ගැන. අඹ ගහේ ගෙඩි 6ක් තියෙනවා. ඒකට වහන ගිරව් 6 දෙනෙක් ඉන්නවා කියන කතන්දර. එතකොට අපි බලමු මේකේ කොහොමද වෙන්නේ කියලා. මේ එක අඹ ගෙඩියකට වහන එක ගිරවෙක් පමණයි. මේගොල්ලෝ හරි සාමකාමී ගිරව්. ලංකාවේ වුණනම් වෙන්න බෑ. ලංකාවේ කවදාවත් එහෙම කරන්නේ නැහනේ. right. මූලික සටහන් පොත් කියන නිර්වචනය මේක නම් විභාගයේ කිසිම තැනක අපේ අහලා නැහැ. නමුත් MCQ වල අහන්න පුළුවන්. අර නිර්වචන පාඩම් කරලා ලියන්න කිසිම වෙලාවක ඇවිත් නැහැ. ගොඩක් දුරට එන්නේ ඒකුත් නැති වෙනවා. ඊළඟ මුදල් පොත. මේවා අහන්න පුළුවන්. මුදලින් සිදුවන ගනුදෙනු සටහන් කරනවා. සුළු මුදල් පොත සුළු වියදම් සටහන් කරනවා. බැංකු ගිණුම ජංගම ගිණුම සම්බන්ධ දේවල්. ගැනුම් ජර්නලේ වෙළඳ බාන ණයට ගැනීම. දැන් මේකේ ළමයි ගොඩක් වරද්ද ගන්න දෙයක් තමයි ගැනුම් ජර්නලේ කිව්වම මේගොල්ලෝ හිතනවා ඕනම දෙයක් ණයට ගත්තම මේකට දාන්න පුළුවන් කියලා. අනේ බෑ. වෙළඳ භාණ්ඩ පමණයි. මොකද්ද පුතේ වෙළඳ භාණ්ඩ කියලා කියන්නේ? වෙළඳාම සඳහා පාවිච්චි කරන භාණ්ඩ. වෙළඳාම සඳහා පාවිච්චි කරන භාණ්ඩ ණයට ගැනීමක් විතරයි ගැනුම් ජර්නලේ දාන්නේ. විකුණුම් ජර්නලෙත් එහෙමයි. right. වෙළඳාම සඳහා ගත්තු භාණ්ඩ පමණයි ණයට විකුණනොත් දාන්නේ. මෙතන වෙළඳ භාණ්ඩ ණයට විකිනේ. පොදු ජර්නලේ දාන්නේ අනෙකුත් ඕනෑම ගනුදෙනුවක් උදාහරණයක් විදිහට ආරම්භක සටහන් වැරදි කිරීමේ සටහන් ස්ථාවර වත්කම් ණයට ගැනීම ස්ථාවර වත්කම් ණයට විකිණීම ඊට පස්සේ බොල් ණය සටහන් කිරීම ෂෙයා සටහන් කිරීම ඔන්න වගේ කරුණු අතිරේක කරුණු අනිත් කිසිම මූලික පොතකට දාන්න බැරි ඕනෑම එකක් අපි දාන්න පුතේ මේකේ right ඊට පස්සේ මුදල් පොතේ නිර්වචනය මේ මුදල් පොතේ මූලාශ්‍ර වලට තමයි අපි කියන්නේ ගිරව් කියලා කුළු මුදල් පොතේ ගිරව බැංකු ගිණුමේ ගිරව කියලා කියන්නේ මූලාශ්‍ර. එතකොට ලදුපතයි ගෙවීම් වවුචරය තමයි මුදල් පොතේ මූලාශ්‍ර. සුළු මුදල් පොතේ මූලාශ්‍ර සුළු මුදල් ගෙවීම් වවුචරය. බැංකු ගිණුමේ මූලාශ්‍ර ගෙවීම් වවුචරය තැන්පත් කුලතාංශ බැංකු ප්‍රකාශන අගරු නිවේදන මේවා සේරම ඕනේ දෙකක් විතර පාඩම්. ඊට පස්සේ ගැනුම් ජර්නලේ ගැනුම් ඉන්වොයිස් විකුණුම් ජර්නලේ විකුණුම් ඉන්වොයිස් පොදු ජර්නලේ ජර්නල් වවුචරය ඒවා අනිවාර්යෙන් පාඩම්. ඒ මූලික පොතෙන් කරන්නේ මොකක්ද? ඒකේ මූලාශ්‍ර. ඔය සියල්ල අනිවාර්යයි. අර මැද්දේ මේ මූලික සටහන් පොත් එක විතරක් කියවලා තියාගන්න ඒක පාඩම් ගන්න අවශ්‍ය නැහැ. අනිත් සියල්ලම පාඩම් කරගන්න. ඊළඟ මූලාශ්‍ර ලේඛනයක් කියන්නේ මොකක්ද කියලා එක අවුරුද්දක මට මතකයි අහලා තිබ්බ එක පාඩම් කරගන්න. ගනුදෙනුවක් සිදු වූ බවට පවතින ලිඛිත සාක්ෂිය. ගනුදෙනුවක් සිදු වූ බවට පවතින ලිඛිත සාක්ෂිය. උදාහරණයක් විදිහට අම්මා ඔයාගෙන් අහනවා පන්ති ගියාද කියලා ඔයා කියනවා ඔව් කියලා. අම්මා කියනවා මට නම් උඹ සතපාකට ෂුවර් නැහැ ගණින් බලන බස් ටිකට් එක කියලා. ඔයා එතකොට පර්ස් එකේ තිබිලා බස් ටිකට් එක දෙනවා. අන්න පුතේ බස් ටිකට් එක කියන්නේ තේරෙනවා මොකද්ද? මූලාශ්‍ර ලේඛනය. අපි මේවට කියනවා ප්‍රභව ලිපි කියලා කියන තවත් නමකින් ප්‍රභව ලිපි. ඊළඟට අඩංගු කරුණු මූලාශ්‍ර ලේඛනයක අඩංගු කරුණු ව්‍යාපාරයේ නම ලිපිනය දිනය විස්තරේ වටිනාකම් බලධාරියාගේ අත්සන. බස් ටිකට් එක නම් පුතේ අත්සනක් නැහැ. නමුත් අනිත් ලේඛනවල අත්සන් තියෙනවා. දැන් නිකන් බස් ටිකට් එක අපි ගත්තොත් මේකේ දිනේ තියෙනවා කොච්චර කිලෝමීටර්ස් ගණන් ගියාද කියනවා කොතනින් ඉඳන් කොහෙටද කියලා බලනවා. ඊට පස්සේ මේක මොකද්ද මොන එක්ස්ප්‍රස්ද මොන සුපර් ලයින් අර මොන දම් රැජිනද කොළ රැජිනද ඔය එක එක නම් තියෙනවා දාලා රිසිට් එකක් නිකුත් කරනවා. එතකොට ව්‍යාපාරේ නම ලිපිනේ දිනේ විස්තරේ වටිනාකම් වගේ දේවල් ඒකේ තියෙනවා. මේවත් විභාගය අහන්න පුළුවන්. ඊළඟට මූලික පොත්වල ප්‍රයෝජන විභාගයේ මම මතකයි එක අවුරුදු ඕල් සිලබස් හරිය අහලා තිබ්බා. වැරදි වංචා වළක්වා ගැනීම ගනුදෙනු වර්ග කිරීම ගිණුම්ගත කිරීම පහසුවීම් වගේ කරුණු මේකේ දෙකක් පාඩම් කරගන්න මේ තුනක් තියෙනවා දෙකක් පාඩම් කරගන්න වැරදි වංචා වැළැක්වීම කියන එක හැම එකටම එනවනේ හැම මගුලටම එනවා මූලාශ්‍ර ලේඛන වේවා පොදු මේ මූලික පොත් වේවා ඉනුම්කරණයේ අරමුණු වේවා ඔය හැම එකටම වැරදි වංචා වැළැක්වා ගැනීම කියන එක එනවා. ඒතර ඒක හැම එකටම පාවිච්චි කරන්න. ඊළඟ මූලාශ්‍ර ලේඛන වල ප්‍රයෝජන ඒකත් එහෙමයි. ඒකට තමයි වැරදි වංචා වළක්වා ගැනීම කියන එක ඒකටත් දාන්න පුළුවන්. අර ලිඛිත සාක්ෂියක් වීම අතිරේක විස්තර ලබා ගත හැකි වීම පහසු වීම කියන කරුණු කාරණා. හරි.
මේ ටික තමයි පුතේ මේ පාඩමේ ඔයගලන්ට තියෙන්නේ වෙන කිසිම දෙයක් නැහැ මේක පාඩම් කරගෙන විභාගයට සාර්ථකව මුහුණ දෙන්න. 7 වෙනි පාඩම ඉවරයි අපි යනවා 8 වෙනි පාඩමට. මුදල් පොත සහ සුළු මුදල් පොත. මේකත් ගණන් හදන්න තියෙන්නේ මේකත් හරියම ලේසි මේ මුදල් පොත් සුළු මුදල් පොත් කියන්නේ සල්ලි එනවනම් හර සල්ලි යනවනම් බැර. හරියම ලේසි. සල්ලි එනවනම් හර සල්ලි යනවනම් බැර. බූරුවා කියන්නේ සුළු මුදල් පොත, ෂෙක් කියන්නේ ප්‍රධාන මුදල් පොත. මුදල් පොතේ ද්විත්වකාරය ගොඩක් තැන්වල අහලා මම මතකයි 2020 ද කොහෙද අහලා තිබ්බා මේ කියන්නේ මේ ළඟදිම තිබ්බ පේපරෙත් අහලා තිබ්බා මම මතක විදියට ද්විත්වකාරත මුදල් පොතේ කාර්යයන් දෙකක් ලියන්න කියලා. මතක තියාගන්න මෙන්න මේ දෙක මේක ඉතාම වැදගත්. මේක MCQ වල පවා අහනවා. එක තමයි ලෙජරයේ ගිණුමක් වීම අනිත් එක තමයි මූලික පොතක් වීම. හරි. ලෙජරයේ ගිණුමක් පුත් වෙනවා මූලික සටහන් පොතකුත් වෙනවා. මේක හොඳට මතක තියාගන්න ඕනේ කාරණාවක්. හරි. ඊළඟට මුදල් පොතේ ආකෘතිය ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා. හරි. සල්ලි එනවා නම් හර සල්ලි යනවා නම් බැර. දිනය ලදුපත් අංකයේ විස්තරයේ සංගල පිටුව දුන්වට්ටම් වටිනාකම. දිනය වවුචර් අංකයේ විස්තරයේ සංගල පිටුව ලද වට්ටම් වටිනාකම. ලයන්න අයන්නයි කියන්නේ ලස්සන අයියා කියන එක නෙමෙයි ලදුපත් අංකයේ. සයන්නයි පියන්නයි කියන සමනල් පිහාටුව නෙමෙයි සංගල පිටුව. වයන්න අයන්නයි කියන වවුචර් අංකයේ සයන්නයි පියන්නයි කියන්නේ නැවත සංගල පිටුව. right. ඉතින් හරියට මේ කෙටි වචන ඒව බලා ගන්න. ඒවා සමහරට තව ලොකු ප්‍රශ්නත් එක්ක අමුණලා කරලා ඉන්න පුළුවන්. හරි. සල්ලි එනවා නම් හර සල්ලි යනවා නම් බැර මම කිව්වේ මේක සරල දෙයක් කියලා. right. සදාසොත්තිගේ ව්‍යාපාරය සිදු වූ ගනුදෙනු කීපයක් පහක් දැක්වේ. සදාසොත්ති ව්‍යාපාරට මුදල් යෙදවීම, ණයට විකුණුම්, ණයට ගැනුම්, ණය හිමි ෆියෝනාට 9500ක් ගෙවීම, ණය ගැතියකු සකලක බේබිගෙන් 18200ක් ලැබීම, විදුලි ගාස්තු ගෙවීම, කුමාරියක්ටගෙන් 63000ක් ලැබීම, ඇම්ඩට රුපියල් 24500ක් ගෙවීම, ටාසන්ට 12800ක් ගෙවීම වගේ ගනුදෙනු මෙතන 10ක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. අපි බලමු දැන් මේවා ටික කොහොමද දාන්නේ කියලා. මම ඒතකොට ඒක ඔයගොල්ලන්ට කියන්නම් කොහොමද වෙන්නේ කියලා. මොකද මේ වෙනකොට ඔයගොල්ලෝ මුදල් පොත කියන එක දන්නවනේ. මුදල් පොතේ ෆෝමැට් එක ඔයගොල්ලෝ හරියට ගහගත්තම මම කියන්නම් මේකේ හර වෙනවද බැර වෙනවද කියන එක. සදාසොත්ති ව්‍යාපාරට මුදල් යෙදවුවම පුතේ ඔයා මුදල් පොත හර කරන්න ඕනේ. සල්ලි ඇතුළට එනවනේ. නේ සල්ලි ව්‍යාපාරට එනවනම් මුදල් පොත හර කරන්න ලක්ෂ 6ක්. ණයට විකිණීමක් ණයට ගැනීමක් මේ දෙකම අපි දාන්නේ නැහැ. මුදල් පොත තියාගන්න මේ දෙකම අපි ණයට විකුණුම් ණයට ගැනුම් මුදල් පොත පැත්ත පලාතට ගාව ගන්න එපා. ඇයි මුදලින් සම්බන්ධ වෙන දෙයක් නෙමෙයි ඒක. නේද? මුදලින් සම්බන්ධ වෙන දෙයක් නෙමෙයි. මුදල් සම්බන්ධ කාර්යයක් නෙමෙයි ඒක. ඒක ණයට සම්බන්ධයක්. එහෙනම් මුදල් පොතට අපි ඒව දාන්නේ නැත. ඊළඟට මෙන්න මේක දානවා. 10000ක ණය පියවීමට ණය හිමියෙකු ෆියෝනාට ගෙවීම. ගෙවීම කියන්නේ පුතේ ගෙව්වනේ. එහෙනම් පුතේ 9500ක් බැර පැත්තට දාන්න මුදල් පොතේ. හැබැයි මෙතන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 10000ක එකක් පියවන්න තමයි ගෙවන්නේ. එහෙනම් පියවනවා කියලා කියන්නේ සම්පූර්ණ නිදහස් වෙනවා කියන එක. එහෙනම් 9500ක් ගෙව්වට තව 500ක් මොකක් වෙනවද අපිට ලද වට්ටමක් වෙනවා. නේද? අර ලද වට්ටම් කියලා තීරුවක් ආවනේ මෙන්න මෙතන මේ තියෙන්නේ. මෙතන ලද වට්ටම් කියලා. එහෙනම් එතෙන්ට 500 දාන්න වටිනාකම තීරුවට 9500 දාන්න. එච්චරයි කරන්න තියෙන්නේ. නේ? ඒතර විස්තරයට ලියන්නේ ණය හිමි ෆියෝනා. ණය හිමි ෆියෝනා කියලා විස්තරයට ලියන්න. 9500ක් වටිනාකම් තීරුවට දාන්න 500ක් ලද වට්ටම් තීරුවට දාන්න. ඊළඟට සකලක බේබිගෙන් 18200ක් ලැබුණා. එහෙනම් සල්ලි ලැබුණා නම් පුතේ කෙලින්ම හර කරගන්න. ණය ගැති සකලක බේබි කියලා ලියලා වටිනාකම් තීරුවට 18200ක් දාගන්න. ඒ විතරක් නෙමෙයි 20000ක එකක් පියවන්නනේ පුතේ අපිට සල්ලි ලැබෙන්නේ. එහෙනම් 1800ක්. එහෙනම් 1800ක් මොකක්ද? අපි දීපු වට්ටමක්. එහෙනම් මෙන්න මෙතන දුන්නු වට්ටම් තීරුවට දාන 1800 වටිනාකම් තීරුවට දාන 18200. ඊළඟට විදුලි ගාස්තු ගෙවුවම කෙලින්ම විදුලි ගාස්තු කියලා බැර පැත්තට දාන වටිනාකමේ 3500. ඊළඟට කුමාරියක්කගෙන් 63000ක් ලැබුණා කිව්වහම අනිවාර්යයෙන්ම මුදල් පොත හර කරගන්න 63000. හරිද? හැබැයි ඒකෙත් අර විදියටම 2000ක් මොකක්ද? අපි දීපු වට්ටමක්. එනම් වට්ටම් තීරුවේ දුන්න වට්ටම් තීරුවේ 2000ක් කියලා දාන්න ඕනේ. ඒතර ලියන්නේ විස්තරයට ණය ගැති කුමාරි. ඊළඟට ණය හිමියෙකු ඇම්ඩට
රුපියල් 24500ක් ගෙවලා. ඒතකොට 25000ක් පියවන්න තමයි 24500ක් ගෙවලා තියෙන්නේ. එහෙනම් බැර පැත්තට දාන පුතේ 24500 වටිනාකම් තීරුවට ණය හිමි ඇඬ කියලා දුන්වට්ටම් ලද වට්ටම් වලට දාගන්න රුපියල් 500ක්. එයා අපිට රුපියල් 500ක ඩිස්කවුන්ට් එකක් දී. ඊළඟට අත්පිට විකුණුවම අපි මුදල් පොතට දානවා අනිවාර්යයෙන්ම සල්ලි වලින් කරන දෙයක් නිසා. එහෙනම් ඒක හර කරගන්න 82000ක් හර කරගන්න විස්තරයට දාගන්න ඕනේ විකුණුම් කියලා. ඊළඟට ටාසන්ට ගෙව්වා කියපු ගමන් බැර කරගන්න ආයෙ දෙපාරක් තුන් පාරක් හිත ඉන්න දෙයක් නැහැ. ගෙව්වා නම් බැර, ලැබුණා නම් හර. එහෙනම් 12800ක් මුදල් පොත බැර කරන්න ණය හිමි ටාසන් කියලා. හැබැයි ඒකෙත් පුතේ 1200ක වට්ටමක් දීලා තියෙනවා. වට්ටම් තීරුවට 1200 දාන්න. එතෙන්දි කරන්නේ ඔන්න ඔය ටික. හොඳට මතක තියාගන්න මේ දැන් මෙතන ගණුදුණු 10ක් තිබ්බට කිසිම වෙලාවකට ඔයාලට විභාගේ ගණුදුණු 10ක් එන්නේ නෑමයි. එන්නේ පුතේ ගණුදුණු 4යි පරිවු. හරි. ඔය සමහර කලාතුරකින් 6ක් එන්න පුළුවන්. නමුත් සාමාන්‍ය විදි උපරිම එන්නේ 4යි. ගණුදුණු 4යි එන්නේ. ගණුදුණු 4ක් දීලා ඔයගොල්ලෝ මේක දාලා දෙන්න කියන්න පුළුවන්. මුදල් පොතකට දාලා පෙන්වන්න කියන්න පුළුවන්. ඒතරම් එකට ඔයා ලෑස්ති වෙන්න ඕනේ. සුළු මුදල් පොත ගැන කතා කරනකොට ගොඩක් ළමයි අමාරුයි කියලා මේ කතා කරනවා. සුළු මුදල් පොත අමාරුයි කියලා කියන්නේ මේකේ ෆෝමැට් එක ඔයගොල්ලෝ දන්නේ නැති වුනහම ෆෝමැට් එක අපි ඉගෙන ගන්න කාරණාවක් මම ඉස්සරහදී කියන්නම්. ඊට කලින් ඉගෙන ගන්න ඕනේ නිර්වචන දෙකක් තියෙනවා. හරි නිර්වචන දෙකක් තියෙනවා. ඒක අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ. මොකද්ද? සුළු මුදල් අග්‍රිමයයි සුළු මුදල් අග්‍රිමේ ප්‍රතිපූර්ණයි. මොකද විභාගවල මේවා අහනවා. විභාගවල අහන්න පුළුවන් සුළු මුදල් අග්‍රිමේ කියන්නේ මොකක්ද කියලා. දැන් මේ වෙනකන් ඇහුවේ නැහැ. 2016 ඉඳන් 20 වෙනකන් සුළු මුදල් අග්‍රිමේ නිර්වචනය ඇහුවේ නැහැ. හැබැයි 70ක 65ක සම්භාවිතාවයක් මට දැනෙනවා මෙදා පාර සමාට අහන්න පුළුවන්. සුළු මුදල් අග්‍රිමයක් කියන්නේ මොකක්ද කියලා. ඒතර අවදානම් කලාප එකක්. ඒක අනිවාර්යෙන් පාඩම් කරගන්න. අග්‍රිමේ ප්‍රතිපූර්ණයත් එහෙමයි. ඔය දෙකෙන් එකක් සමාට අහන්න පුළුවන්. අඩුම ගානේ MCQ එකට වැඩි බරක් දීලා හරි අහන්න පුළුවන්. මොකද පහුගිය ටිකේම ඇහුවේ නැති නිසා. right. එතකොට සුළු මුදල් අග්‍රිමය කියලා කියන්නේ මොකද්ද පුතේ? නිශ්චිත කාලයකට සුළු වියදම් දැරීම සඳහා පවත්වාගෙන යන නිශ්චිත මුදල් ප්‍රමාණයක්. සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කියලා කියන්නේ නිශ්චිත කාලය අවසානයේ වියදම් වී ඇති සුළු මුදල් වල වියදම් වල එකතුවට සමාන මුදලක් නැවත ප්‍රධාන මුදල් බාරකරුගෙන් ඉල්ලා ගැනීම. ඒතර මේක ඔයාලට ඕනම් පොඩ්ඩක් කෙටි කරලා ලියන්න. තමන්ගේ වචන දාලා ලියන්න. හැබැයි ඔය අන්ඩර්ලයින් කරපුවා අනිවාර්යයෙන්ම නිර්වචනයේ තියෙන්න ඕනේ. නිර්වචනයේ අන්ඩර්ලයින් කරපුවා අනිවාර්යෙන් තියන්න. ඔයාගේ වචන දාලා මේකේ නිර්වචනය පාඩම් කරාට කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට ප්‍රතිපූර්ණය ගැන තව පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම්. ලැම්ඩා කියලා හාදියක් ඉන්නවා, ටානියා කියලා අක්ක කෙනෙක් ඉන්නවා. ලැම්ඩා කියලා කියන්නේ පුතේ ප්‍රධාන මුදල් බාරකරු, ටානියා කියලා කියන්නේ සුළු මුදල් බාරකරු. ප්‍රධාන මුදල් බාරකරු ටානියාට දෙනවා රුපියල් 5000ක්. මොකටද දෙන්නේ? ඔයා මේක අර තියාගෙන ඔයාගේ සුළු සුළු වියදම් දරන්න කියලා. අපි ඒකට කියනවා පුතේ සුළු මුදල් අග්‍රිමය කියලා. නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට සුළු සුළු වියදම් දරන්න කියලා ලබා දෙන මුදල. ඊට පස්සේ මේ 5000 දෙන ගමන් මෙයා කියනවා සැරින් සැරේ මංගාවට එන්න එපා, මට වද දෙන්න එපා, මේ 5000 තියාගෙන ඉවරුනාම නැත්නම් ලබන සතියේ නැත්නම් සති දෙකකින් එන්න කියලා එයාට කියනවා. ඊට පස්සේ ටානියා වුණ හරියටම සතියකට පස්සේ 4500ක් වියදම් කරගෙන 500ක් අතේ තියාගෙන මෙයා ලැම්ඩට ඇවිල්ලා මේ විස්තරේ කියනවා. මෙයා කියනවා මගේ අතේ ඉතුරු වුණා රුපියල් 500ක් 4500ක් වියදම් වුණා කියලා. මෙන්න මේ ඒවට ගියපු බිල් ටික කියලා මෙයා බිල් ටික ලැම්ඩට ලබා දෙනවා. ඊට පස්සේ ලැම්ඩා මොකද කරන්නේ? මේ වියදම් වෙච්ච මුදල නැවත ලබා දෙනවා ටානියාට. ගොඩක් ළමයි මෙතෙන්දි කියනවා රුපියල් 5000ම ලබා දෙනවා කියලා. අනේ නෑ. මොකද 500ක් ටානියාගේ අතේ ඉතුරුයිනේ. 5000ම නැවත ලබා දුන්නොත් ටානියා කරන ওই 500 මාටිය ගහනවා. ඔක හොරකම් කරගන්නවා. එහෙනම් ලබා දෙන්නේ 4500යි. ඔය ලබා දෙන 4500ට අපි කියනවා සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය. ප්‍රති කියන්නේ නැවත, පූර්ණය කියන්නේ පෙරවීම. හිස් තැන පුරවනවා. 4500ක් මදි වුණා, හිස් වුණා. එන ඒ 4500 පිරෙව්වා. එහෙනම් ඔකට අපි කියනවා සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය. ඒ සුළු මුදල් පොතේ ආකෘතිය මෙන්න මේ විදිහට තමයි මම පාඩම් කරගන්න කියලා කිව්වේ. ලැම්බර්ට්ගේ සරම දිරලා විසිකලා වවුනියාවේ ගෙදරක වහලයකට විලිලැජ්ජයි ලීසි. ඕකෙන් තමයි පුතේ සුළු මුදල් පොතේ ආකෘතිය පාඩම් කරගන්න ඕනේ. සුළු මුදල් පොතේ ආකෘතිය පාඩම් නැත්නම් කරුණාකරලා මේ ගාන දිහා පැත්ත පළාතේ හැරිලවත් බලන්න එපා. මොකද ඔයාලට හදන්න බෑ. පැහැදිලිද? සමහර අවුරුදු වල අලුතෙන් සුළු මුදල් පොතක් ගහන්න එනවා. සමහර අවුරුදු වල හදපු සුළු මුදල් පොතක් දීලා වාගෙන් ප්‍රශ්න. හදපු සුළු මුදල් පොතක් දීලා ප්‍රශ්න අහනවා කියන්නේ පට්ට ලේසි. ඔයගොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නම් පට්ටම පට්ට. හැබැයි සුළු මුදල් පොතක් ගහන්න කිව්වොත් ෆෝමැට් එක අනිවාර්යෙන් මතක තියලා ගහන්න වෙනවා. සුළු මුදල් පොතේ පුතේ ඔයගොල්ලන්ට ගොඩාක් ගනුදෙනු තොරතුරු දෙන්නේ නැහැ. හරි?
ගොඩාක් තොරතුරු දෙන්නේ නැහැ. ඔයගලන්ට ඕන නම් පහක් විතර වගේ දෙයි. සමහරට 4ක් වෙන්න පුළුවන්. සමහරට 6ක් වගේ වෙන්නත් පුළුවන්. හරි? ගොඩාක් කරුණු වෙන්නේ නැහැ. right. ඊළඟට දැන් මෙන්න මේ සුළු මුදල් පොත ගත්තොත් එහෙනම් දැන් මේක අපි පහුගිය දවස්වල හදලා තියෙනවා. දැන් මේකෙත් අර විදිහට මුලින්ම කරන්න ඕන පුතේ ඔයගොල්ලෝ ෆෝමැට් එක ගහ ගන්න ඕනේ. ෆෝමැට් එක ගහලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ සුළු මුදල් අග්‍රිමය රුපියල් 3000 ඔළුවේ තියා ගන්න ඕනේ. එතකොට මෙයා කියනවා ගිය මාසේ 2400ක් වියදම් වෙලා කියලා. ඒ කියන්නේ රුපියල් 600ක්. දැන් මේවා හදපු උත්තර ටික ඔයගොල්ලෝ ගාවත් ඇති. හරි? රුපියල් 600ක් තමයි පුතේ අතේ ඉතිරි වෙලා තියෙන්නේ නේ. අග්‍රිමය 3000යි 2400ක් ජනවාරි මාසයේ කලින් මාසේ. අපි හදන්නේ පෙබරවාරි වලටනේ. ජනවාරි මාසේ ගිය මාසේ 2400ක් වියදම් වෙලා. එහෙනම් පුතේ ඇත්තටම ආරම්භක ශේෂය කීයද? රුපියල් 600. එහෙනම් මුලින්ම දාන්න ඕනේ ශේෂයේ ඊගේ කියලා අර ලැබීම් පැත්තට රුපියල් 600යි. ඊට පස්සේ මෙයා ප්‍රතිපූර්ණය කරන නිසා නැවත මේ මුදල් ලබා දෙන නිසා ඒ ශේෂයේ ඊගේකට පහලින් මුදල් කියලා දාලා රුපියල් 2400ක් හර පැත්තට දාන්න ඕනේ. හරි? දැන් මේක පේපර් එකක් කරනකොට මම පේපර් එක කරනකොට සම්පූර්ණ හදන්නම් මේ ගණන්. හරි කොහොමද එන්නේ කියලා අපි ආදර්ශ පේපර් එකක් කරේ 2020 පේපර් එකක් හරි මොකක් හරි වැදගත් වෙයි කියලා අනුමාන කරන පේපර් එකක් කතා කරමු. අන්න එහෙම දාලා තමයි ඉතුරු වියදම් ටික දාන්න ඕනේ මේ ලිපි ද්‍රව්‍ය මිලට. කියන්නේ මේ සියල්ලම පහළට වෙන ලියාගෙන යනවා. වටිනාකම් තීරු ටිකත් පහළට ලියාගෙන යනවා. ගිහිල්ලා අන්තිමට එකතුව අරගන්නවා. right. සුළු මුදල් පොතේ මතක් කිරීම මේ විදිහට ඉවර වෙනවා. ඊළඟට 9 වෙනි පාඩම බැංකු ගිණුම හා බැංකු සැසඳුම් විස්තරය. right. මේකත් ඔයගලන්ට ලකුණු ගන්නම පුළුවන් එකක්. මේකේ අනිවාර්යයෙන්ම ලකුණු ලබා ගන්න. මේක මිස් කරගන්න එපා. හරිද? බැංකු ගිණුම හා බැංකු සැසඳුම් විස්තරය. right. බැංකු ගිණුම ගැන අපි කතා කරන්නේ ජංගම ගිණුම ගැන. මේවා නම් ඉතින් වැදගත් කමක් නැහැ. මේවා අපි කතා කරා. අයිරාව කියන එක ඔයගොල්ලෝ පාඩම් කරගත්තා. ඒවා පාඩම් කරගෙන යන අයිරාව කියන එක පාඩම් කරන්න අනිවාර්යෙන්. හරි? මම මෙතනදී අයිරාව කියන කතන්දර කියන්නේ නැහැ. මොකද මම කලින් කියපු නිසා. මම කෙලින්ම එන්නම් බැංකු සැසඳුම් විස්තරය කියන එක. හරි? ඔයගොල්ලන්ගේ විභාගෙදී වැඩියෙන් අහන්නේ බැංකු සැසඳුම් විස්තරය සංශෝධිත බැංකු ගිණුම කියන දෙක. right. බැංකු සැසඳුම් විස්තරයක් කියලා කියන්නේ මොකක්ද කියලා මෙතන කියනවා. ව්‍යාපාරයේ විසින් පිළියෙල කරන බැංකු ගිණුමේ ශේෂය හා බැංකුව විසින් පිළියෙල කරන බැංකු ශේෂය අතර පවතින වෙනස්කම් වලට හේතු දක්වමින් සකස් කරන ලේඛනය. විභාගයේ මේ වෙනකන් කිසිම තැනක මේක අහලා තිබුණේ නැහැ. මේක ඉන්න තියෙන සම්භාවිතාවයත් මට හරියටම කියන්න බෑ. 50-50 තියාගන්න. 50% සම්භාවිතාවයක් තියාගන්න. එහෙම වුණා කියලා මෙයා අතහැරලා දාන්න මෙයා පාඩම් කරලා තියාගන්න. හරි? අපි හදන ශේෂයයි ඒගොල්ලෝ හදන ශේෂය අතර වෙනස. right. මට විනාඩියක් දෙන්න. බැංකු ප්‍රකාශය කියන එකත් පොඩ්ඩක් බලාගෙන යන්න. මට මතක විදියට 2015 හරි 16 හරි අහලා තිබ්බා වගේ මතකයි බැංකු ප්‍රකාශය කියන එක. නිර්වචනය සමහරට නැවත අහන්න පුළුවන්. කොහොමද මේක බලාගෙන බැංකු ප්‍රකාශය බලාගෙන යන්න මට මතකයි මේක මේ පළාත් පේපර් එකක අහලා තිබ්බා මේ මෑතක දීපු බැංකු ප්‍රකාශය කොහොමද කියලා අහලා තිබ්බා. right. ඊට පස්සේ 2016ට දීපු අලුතෙන්ම ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයක් දුන්නා. ඔයගොල්ලන්ගේ ස්ට්‍රක්චර් එක හොයාගන්න පේපර් එක 2016 දී රිලීස් කරපු එකක්. ඒකෙත් අහලා තිබ්බ බැංකු ප්‍රකාශය කියන්නේ මොකක්ද. මේක නිර්වචනය බලාගෙන යන්න. මේ මාක් කරලා තියාගන්න. බාහිර යන්න කලින් පාඩම් කරලා යන්න ඕනේ. විශේෂ පාඩම් කරලා යන්න ඕනේ කාරණා. හරි. ඒතර බැංකු ප්‍රකාශයක නිදසුනක් තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ මේ තීරු තුනකට තමයි හදන්නේ. right. මේක නිකන් ඔයගොල්ලෝ පොඩ්ඩක් ටච් කරගෙන යන්න. ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන මෙන්න මේ දෙක මොනවද? සංශෝධිත බැංකු ගිණුමයි බැංකු සැසඳුම් විස්තරයයි බැංකු සැසඳුම් ප්‍රකාශය කියලාත් අපි කියනවා. බැංක් රෙකන්සිලියේෂන් කියලා අපි කියනවා බැංකු සැසඳුම. right. සංශෝධිත බැංකු ගිණුමට ඇතුළත් කරන ගනුදෙනු. ඔන්න මිතාම වැදගත්ම කාරණාව. මම කිව්වා ගණන් හදනකොට මේවා ඔයගලන්ට මතක් වෙන්න ඕනේ. ඒකින්ද මේ ටච් කරන ටික හොඳට බලා ගන්න. සංශෝධිත බැංකු ගිණුමට ඇතුළත් කරන ගනුදෙනු පුතේ තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඍජු ප්‍රේෂණ, ස්ථාවර නියෝග මත ගෙවීම, බැංකුව ගිණුමෙන් ණය කරගන්න ගාස්තු. ඒතර ඍජු ප්‍රේෂණයක් කියලා කියන්නේ පුතේ බැංකුවට කෙලින්ම කවුරු හරි අපිට සල්ලි දාලා. උදාහරණයක් විදිහට ණය ගැති ප්‍රේෂණ. ස්ථාවර නියෝග කියලා කියන්නේ පුතේ ස්ථාවරව දිගටම ගෙවාගෙන යන්න කියලා බැංකුවට අපි අවසර දීලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි කියනවා බැංකුවට අපේ රක්ෂණය ගෙවාගෙන යන්න.
අපේ මාසික ලීසින් වාරිකය ගෙවාගෙන යන්න. අන්න ඒ වගේ ගෙවාගෙන යන්න කියලා බැංකුවට අණ කරනවා. අද බැංකුව ගාස්තු වගේ දේවල් මොනවා හරි කපා ගන්න සේවා වලට කපා ගන්න ගාස්තු තමයි ඔය බැංකු ගාස්තු කියලා කියන්නේ. බැංකුව ගිණුමෙන් අය කරගෙන ඇති ගාස්තු කියලා කියන්නේ. එතකොට සංශෝධිත බැංකු ගිණුමට දාන්නේ මේ කරුණු තුන පමණයි. මේ කරුණු තුන පමණයි දාන්නේ. හරි. ඊළඟට සසුදුම් විස්තර ඇතුළත් කරන්නේ මේ දෙක පමණයි. මොනවද දෙක? තැන්පත් කරන නමුත් නිෂ්කාශන නොවු චෙක්, නිකුත් කළත් බැංකුවට ඉදිරිපත් නොවු චෙක්. මේවා ෆෝමැට් එකේ හැමෝම තියෙනවා. එතකොට පුතේ තැන්පත් කරන නිෂ්කාශන නොවු කියලා කියන්නේ අපි තැන්පත් කරලා කියලා බැංකුවට දීලා හැබැයි ඒ චෙක්පත් තාම බැංකුව විසින් හඳුනගෙන නැහැ. ඊළඟ නිකුත් කරන නමුත් බැංකුවට ඉදිරිපත් නොවු චෙක් කියලා කියන්නේ අපි විවිධ පාර්ශ්ව වලට චෙක්පත් නිකුත් කරලා තියෙනවා. ඒත් එයාලා තාම ඒවා බැංකුවට දීලා සල්ලි කරගෙන නැහැ. හරි. එතකොට ඔන්න ඔය කියන කාරණා දෙක තමයි උතන තියෙන්නේ. ඔන්න බැංකු සතුටුමට නිදසුනක්. මේක ඉතාම වැදගත්. අනිවාර්යෙන් ඔයගොල්ලෝ විභාගෙ මේක ගහන්න එනවා. සකල පුජන්ගේ ව්‍යාපාරයේ මේ මාසය සඳහා බැංකු සතුටුම විස්තර. මේක රූල් 3කට ලියන්න පුළුවන්. රූල් 2කට ලියලා පටන් ගන්නත් පුළුවන්. මේ රතු පෑනේ ලියලා තියෙන දෙක තමයි අපි සංසන්දනය කරන්නේ. සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය අන්තිමටම බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. එකතු කරන්නේ හැම වෙලෙම නිකුත් කළත් බැංකුවට ඉදිරිපත් නොවු චෙක් හැම වෙලෙම අපි අඩු කරනවා පුතේ තැන්පත් කළත් නිෂ්කාශනය නොවු චෙක්. හරි. එතකොට නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක් කිහිපයක් තිබ්බොත් ඒ අංක ටික දාලා වටිනාකම දානවා පළවෙනි තීරුවට. තැන්පත් කළත් නිෂ්කාශන නොවු චෙක් වලත් චෙක්පත් ටික දාලා පළවෙනි තීරුවට දානවා වටිනාකම. එකතු කරලා අර එකතුවෙන් අඩු කරලා අපිට හොයන්න පුළුවන් බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. මේක තමයි ස්ට්‍රක්චර් එක. මේ තමයි ෆෝමැට් එක. විභාගෙදී වා ගාන හදන්න කලින් මේ දේවල් ලියන්න ඕනේ. මොනවද? සංශෝධිත බැංකු ගිණුම ශේෂය, එකතු කරලා නිකුත් කළා ඉදිරිපත් නොවු, අඩු කරලා තැන්පත් කළා නිෂ්කාශනය නොවු, බැංකු ප්‍රකාශන නොවු ශේෂය. එච්චරයි. තීරු දෙක හිස්ව තිබ්බා. ගාන දිහා බලලා මේක ෆිල් කරා. ඊළඟට සංශෝධිත බැංකු ගිණුමට නිදසුනක් මෙතන තියෙනවා. මේකේ ශේෂය ඊගේ කියන එක අපි හැම වෙලෙම මතක් කරලා දාන්න ඕනේ හර පැත්තට. සමහරවිට බැර පැත්තට එන්නත් පුළුවන්. ගානේ තියලා තිනවා නම් අවාසිදායක ශේෂයක් තමයි තියෙන්නේ කියලා. අවාසිදායක ශේෂයක් තමයි තියෙන්නේ කියලා තියලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒක බැර පැත්තට දාන්න. වාසිදායක ශේෂයක් හරි නැත්නම් නිකම්ම ශේෂයක් හරි දීලා තිබ්බොත් හර පැත්තට දාන්න. මේ ඊගේ ශේෂය කියන්නේ. හරි. ඊට පස්සේ නායක ප්‍රේෂණ පොලි ආදායම් කොමිස ආදායම් මේ හැම එකම ප්‍රේෂණ ಜಾති. ඒතර මේ ඍජු ප්‍රේෂණ තුනක් තියෙනවා. ඒ තුන අපි දානවා. ඊට පස්සේ ස්ථාවර නියෝග දෙකක් තියෙනවා. රක්ෂණ වාරිකය, ණය වාරිකය, රක්ෂණ වාරිකයයි. ඒකේ ස්ථාවර නියෝග දෙකක් තියෙනවා. සල්ලි එළියට යනවා නම් බැර. බැංකු ගාස්තු සල්ලි එළියට යනවා නම් බැර. අර මුදල් පොත වගේමයි සල්ලි එනවා නම් හර සල්ලි යනවා නම් බැර. සල්ලි එනවා නම් හර සල්ලි යනවා නම් බැර. ඕක තමයි බැංකු සසඳුම් සම්බන්ධ මතක් කිරීම. right. ඊළඟට 10 වෙනි පාඩම. right. 10 වෙනි පාඩමේ ගැනුම් ජර්නල් විකුණුම් ජර්නල් පොදු ජර්නල් කියන පාඩමේ ගැනුම් ජර්නලෙන් අපි පටන් ගන්නෙ. ගැනුම් ජර්නලයේ ආකෘතියක් තමයි තියෙන්නේ. හොඳට බලාගන්න. මොකක්ද ආකෘතිය කියලා. මේකේ මම උදාහරණයක් නිකන් දාලා දෙනවා. කවඩියා සරා කියන පුතා ගැනුම් කියන මට හරකලා. මේ රතු පෑනේ ලියලා තියෙනක අනිවාර්යෙන් ලියන්න. ගොඩක් ළමයි අමතක කරනවා මේක ලියන්න. එතකොට ලකුණු අඩුයි. ඒකින්ද අනිවාර්යෙන් ඒක ලියන්න. ඒක ලකුණු භාගයක් හම්බ වෙනවා. හරි. ඊට පස්සේ අපි යනවා දැන් ගැනුම් ජර්නල් කියන්නේ වෙළඳ මේ භාණ්ඩ ණයට ගන්න එකනේ. ඊළඟට විකුණුම් ජර්නල් එනවා. විකුණුම් ජර්නල් කියලා කියන පුතේ වෙළඳ භාණ්ඩ ණයට විකිණීම. වෙළඳ භාණ්ඩ ණයට විකිණීම. ඒකේ ආකෘතියත් හොඳට බලන්න. අර විදියමයි. කුකුල මුදලාලි ගජමෑන් කැකුලා කියලා තුන් දෙනෙක් ඉන්නේ. ගානේ තියෙන නම් ටික දානවා. ගානේ තියෙන ඉලක්කම් ටික දානවා. දිනයන් ටික දානවා. වටිනාකම් ටික දානවා. අන්තිමට අපි අනිවාර්යෙන් මේ රතු පෑනේ ලියප් එක ලියන්න ඕනේ. විකුණුම් ගිණුමට බැර කළා කියලා. විකුණුම් ගිණුමට බැර කළා කියලා. හොඳට බලන ආකෘතිය ඕකේද කියලා. දිනය ඉන්වොයිස් අංකය ගැනුම් කර වර්ණනාවල දෙන්න. ගැනුම් ජර්නල් එක විකුණුම් ජර්නල් දෙකම එක වගේ. ඒක අමාරු නෑ. අර ගැනුම් කරුයි සැපයුම් කරුයි තමයි වෙනස් වෙන්නේ. ඊළඟට පොදු ජර්නල් එක ගැන ඔයගලන්ට ගණන් හදන්න මුකුත් වෙන්නේ නැහැ මේ පාඩමේ. ඒක නිර්වචනය දීලා තියෙනවා. අනිකුත් මූලික පොත සටහන් නොවන ගණන් මුලින්ම සටහන් කරන්න කියලා. එතකොට පොදු ජර්නල් එක ආකෘතියක් මෙතන දීලා තියෙනවා. හැබැයි මේක ඔයාලට අවශ්‍ය වෙන්නේ 12 වෙනි පාඩමේ. වැරදි නිවැරදි කිරීම පාඩම කතා කරනකොට තමයි පොදු ජර්නල් එකක් ඕන වෙන්නේ. ඒක නිසා දැනට පොදු ජර්නලය
අපිට වැඩක් නෑ මේ පාඩමේදී. නමුත් ආකෘතිය අපිට අවශ්‍ය වෙනවා වැරදි නිවැරදි කිරීම දිනයේ වවුචර් අංකයේ විස්තරයේ ලෙජර් පිටුව හර බැර කියන තීරුත් එක්ක. අපි මම ගණන් ටිකක් තෝරගෙන හදන්නම් අර මම කියවනේ දැන් මේ වීඩියෝ එක ඉවරෙච්ච ගමන් මම තව වීඩියෝ එකක් දාන්නම් පේපර් එකක් ඩිස්කස් කරනවා අපි බලමු සුළු මුදල් පොතක් ගැනුම් ජර්නල් එක විතර ජර්නල් එකක් කොහොමද ගහන්නේ මුදල් පොතක් තිබ්බොත් කොහොමද අපි ඒක ගහන්නේ බැංකු සතුටුම කොහොමද කරන්නේ කියන කාරණා ටික ඒ පේපරේ තරහා අපි බලාගමු එතකොට මේ පේපර් එක කරනකොට මේ කියලා දීපු ෆෝමැට්ස් මේ දේවල් ටච් කරපුවා මතක් වෙන්න ඕනේ නැත්තම් වැඩක් නෑ ඊළඟට ශේෂ පිරික්සුම එක ඉතාම පොඩි පාඩමක් ශේෂ පිරික්සුමක් right ලෙජරේ ඇති ගිණුම් සියල්ලම තුලනය කළ පසු එම ශේෂ හරට හා බැරට ලෙස ඇතුළත් කරන ලේඛනය මේ වෙනකන් අහලා තිබුණේ නැහැ ශේෂ පිරික්සුම මොකද්ද කියලා මේ වෙනකන් විභාග ප්‍රශ්න උත්තර අහලා තිබුණේ නැහැ මෙදා පාර අහන්න පුළුවන් දැන් නිර්වචනේ පාඩම් කරන්න අනිත් කාරණාව තමයි පුතේ මේකේ ඔයා මතක තියාගන්න ඕනේ ශේෂ පිරික්සුමක් හර තීරුවයි බැර තීරුවයි සමාන වුණ පළියට ශේෂ පිරික්සුමක් හර තීරුවයි බැර තීරුවයි සමාන වුණ පළියට අපිට කියන්න බෑ සම්පූර්ණ ගිණුම් කරන ක්‍රියාවලියම හරි කියලා. ඒකද කියන්න පුළුවන් වෙන්නේ අංක ගණිතමය නිවැරදි බව පමණයි. ඒ කියන්නේ සංඛ්‍යාත්මක නිවැරදි බව. වටිනාකම් ටික දාලා තිනවා හරි කියන එක විතරයි. එහෙම නැතුව 100% මේක ඇතුලේ ගිණුම් කරන වැරදි නැහැ කියලා අපිට කියන්න බෑ. අනිවාර්යෙන් ගිණුම් කරන වැරදි තියෙන්නත් පුළුවන්. එහෙනම් නිර්වචනය අපි කරන්නේ මෙහෙම ලෙජර් ගිණුම් සියල්ලම තුලනය කරලා පස්සේ හරට හා බැරට ලක් කරන ලේඛනය ශේෂ පිරික්සුමයි. ශේෂ පිරික්සුමේ ආකෘතියක් වල තියෙනවා විස්තරය හර බැර කියලා තීරු තුනයි. සියල්ල තීරු තුනයි. විස්තරය හර බැර. හර ශේෂ හරට දානවා බැර ශේෂ බැරට දානවා. එච්චරයි. මෙන්න මම කියපු එක මෙතන තියෙනවා. ශේෂ පිරික්සුමක හර හා බැර තීරු සමාන වීමෙන් අදහස් වන්නේ සමස්ත ගිණුම් කරණයම නිවැරදි බව නොවේ. මේවා පන්න අහලා තිබ්බ. මේක MCQ වලට ටච් කරලා තිබ්බා. අංක ගණිතමය නිවැරදි බව පමණයි. සංඛ්‍යාත්මක නිවැරදි බව කියලා අපි ඒකට කියනවා. ඔන්න චූටි පාඩම එතන ඉවරයි. මේ ටච් කරගෙන යන්නේ අපේ ගණන් හදනකොට උදව් වෙන්නේ. right ඊළඟට අපේ අමාරු පාඩම අමාරු කාර්යය ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම. අමාරු පාඩම. අමාරු කියන්නේ මේක ටිකක් සංයුතිය ටිකක් වැඩි. ගිණුම් කරන වැරදි සිදු වෙන්න පුළුවන් අවස්ථා මෙන්න මේක විභාගය අහලා තිබ්බා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර එකක අහලා තිබ්බා. 2019 දුකේ. හරියට මතක නැහැ අවුරුද්ද. ගිණුම් කරන වැරදි සිදු වෙන්න පුළුවන් අවස්ථා. නේ එතකොට ඔක කියන්න බෑ පොල් ගානකොට නානකොට කනකොට බොනකොට ඔහොම කියලා කියන්න බෑ. ගිණුම් කරන වැරදි සිදු වෙන්න පුළුවන් අවස්ථා තමයි මූලික පොත්වල සටහන් කිරීමේදී, ලෙජරයට පිටපත් කිරීමේදී, ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී, ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී. මෙන්න මේ කරුණු වලදී තමයි ගිණුම් කරන වැරදි සිද්ධ වෙන්නේ. මේවා අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ කාරණා. ගිණුම් කරන වැරදි ප්‍රධාන කොටස් දෙකයි. ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි, ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි. ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි වලට තවත් විදිහකට කියන්න පුළුවන්. ශේෂ පිරික්සුමේ සමානතාවයට බල පාන වැරදි, ශේෂ පිරික්සුමේ සමානතාවයට බල නොපාන වැරදි. right ඊළඟ බලපාන වැරදි කියලා කියන්නේ පුතේ බලපෑම ඇති කරනවා කියන එක. කියන්නේ ශේෂ පිරික්සුම සමාන වෙන්න දෙන්නේ නැහැ. ශේෂ පිරික්සුම සමාන වෙන්න මෙයා දෙන්නේ නැහැ. right මෙන්න මේ වගේ උදාහරණයක්. බලන්න පළවෙනි ශේෂ පිරික්සුමේ සමාන වෙන්න දෙන්නේ නැහැ. 70000යි ලක්ෂයයි. හැබැයි දෙවෙනි එකේ සමාන වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඇතුලේ වැරදි තියෙනවා. දැන් මේ වගේ මිනිස්සු තමයි ගොඩක් ඉන්නේ. බහුතර මිනිස්සු ඉන්නේ මේ විදිහට. මොන විදිහද? ඔය දෙවෙනි විදිහනේ. පිටින් පේනවා ඊටාම හොඳයි. අනේ හරි ෂෝ. නියමයි. හරිම හොඳයි. හොඳට කතා බහ කරනවා. අනේ ඉදත් මට උදව් කරා කියලා නේ. හැබැයි අතුලාන්තෙන් ජරා ගොඩක්. උණු ගොඩක්. මේ හීන් නූල්කාරයෝ කියලා කියන්නේ යටි කූට්ටු වැඩ කරනවා. නේ ඒ වගේ කටේ තමයි විශේෂයෙන් ලංකාව වගේ රටවල බහුතරයක් ඉන්නේ. දකුණු ආසියාතික රටවල බහුතරයක් ඉන්නේ මේ වගේ මිනිස්සු. ඔය ආසියාතික මේ උඩට යනකොට ටිකක් විනීතභාවයත් එක්ක හැදෙන මිනිස්සු එහෙම ටිකක් අඩුයි. ඕපන් මයින්ඩඩ් කියන කට්ටිය. මේගොල්ලෝ එහෙම නෑනේ අපි අර කියන්නේ මේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා කියනවා. ඒ වගේ කට්ටිය තමයි ඔය දෙවනි ශේෂ පිරික්සුමෙන් පෙන්눔 කරන වගේ කට්ටිය. හරි. ඒගොල්ලෝගෙන් තමයි තාම ප්‍රවේශම් වෙන්න ඕනේ. ළඟම ඉන්න ගොඩක් වෙලාට ඒ වගේ කට්ටිය තමයි. හරි. ගිණුම් කරන වැරදි. ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි 5ක් කතා කරනවා. ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි 4ක් කතා කරනවා. මේක දැක ගමන් හැස්ූස් ගන්න ළමයිනුත් ඉන්නවා. ඉතින් කරන්න දෙයක් නැහැ.
මේ වැරදි 9 අපි හොඳට අවබෝධ කරගෙන තමයි මේ පාඩමට මුහුණ දෙන්න ඕනේ. right මේ එකින් එක වැරද්ද ගැන මම කතා කරන්නම්. right එක ගනුදෙනුවක් අරගෙන මේ සියලුම වැරදි 9ම පාවිච්චි කරලා කොහොමද වැරදි වෙන්නේ කියලා දෙන්න. සාමාන්‍ය පුතේ කාර්යාල උපකරණ මිලට ගත්තම 10000ක මේකට වෙන්න ඕනේ. කාර්යාල උපකරණ ගිණුම හර වෙලා මුදල් ගිණුමනේ බැර වෙන්න ඕනේ. හොඳට කල්පනා කරන හරි නේද කියලා. හැබැයි යම් යම් වැරදි නිසා මේගොල්ලෝ මේක වෙනස් කරලා විකෘති කරලා දාන අවස්ථා තියෙනවා. බලමු මොනවද කියලා. පළවෙනි එක. ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි. ගනුදෙනුවේ දිත් සටහනෙන් එක් සටහනක් පමණක් සටහන් කරලා. බලන්නකො වෙලා තියෙන්නේ. කාර්යාල උපකරණ ගිණුමට හර කරලා මුදල් ගිණුමට හර කරලා නැහැ. ඔන්න පුතේ පළවෙනි වැරද්ද. මම මේ එක එක වැරද්ද අරගෙන තේරුම් කරනවා මොකක්ද ඇත්තටම මේ වැරද්ද කියලා. මේක අවුලක් නෑ. දෙවෙනි වැරද්ද තමයි මෙන්න මේ. ගනුදෙනුවේ දිත් සටහනෙන් එක් සටහනක් පමණක් නිවැරදි සටහන් කරලා අනිත් සටහනට වැරදි යකයක්. දැන් බලන්න. කාර්යාල උපකරණ ගිණුම හර කරලා තියෙනවා 10000. හැබැයි මුදල් ගිණුම බැර කරලා තියෙන පුතේ 1000යි. බිඳුවක් නැහැ. බිඳු බිඳු තාරකා කඳුළු මල් බිලේ. බිඳුව දාලා නැහැ. කරන්ට දෙයක් නැහැ. මේකත් වැරද්දක්. 3. ගනුදෙනුවේ දිත් සටහන් ගිණුම් වල එකම පැත්තේ සටහන් වීම. බලන්නකො කාර්යාල උපකරණයි මුදලුයි දෙකම පුතේ හර පැත්තටනේ දාලා තියෙන්නේ. වැරදීනේ. මේක හදපු එක අපිස්සෙක් වෙන්න ඕනේ. අපි මුලින්ම කතා කරන දිත් සටහන් මූලධර්මයට අනුව එකම වටිනාකමක් ගිණුම් දෙකක හරට හා බැරට විදිහට දාන්න ඕනේ කියද්දි මේ ආකා කරලා තියෙනවා දෙපැත්තම හරට දාලා. වැරදීනේ. හොඳටම වැරදි. ඊළඟ ගිණුම් තුලනය කරනකොට බලන්න පුතේ හර පැත්තේ 60000යි බැර පැත්තේ 60000 ඉන්නවනේ. හැබැයි ශේෂයේ පාගිය දාලා තියෙන කීයද 50000. එතන ඉන්නවනේ 40000 නේ. 60000 හැදෙන්නේ එහෙමනේ. 40000 වුණොත් මෙතන තුලනය කරනකොට වරද්දලා. මෙතන 50000 නෙමෙයි 40000 ඉන්නවා. ශේෂයේ පාගිය. එතකොටනේ 60000ට සමාන වෙන්නේ. එහෙනම් බලන්න මෙතනත් වැරද්දක් තියෙනව නේද? ඔව්. එතන වැරද්දක් තියෙනවා. right. ශේෂ පිරික්සුම් පිළියෙල කිරීමේදී වැරදි. බලන්න. ශේෂ පිරික්සුමට ගිණුම දානකොට ගිණුමක්ම දාලා නැහැ. නැත්නම් අඩුවෙන් දාලා. ඒක නිසා ශේෂ පිරික්සුමේ හර පැත්තයි බැර පැත්තයි සමාන වෙන්නේ නැහැ. නේ? දැන් මේ ඔලු දෙකම අල්ලගෙන හරයි බැරයි. ඒක සමාන වෙලා නැහැ. හර පැත්තයි බැර පැත්තයි සමානලා නැහැ. හර පැත්තේ මොකක් හරි ගිණුමක් දාලා නැහැ. ශේෂ පිරික්සුමට සටහන් කරලා නැහැ. නිකන් ලියලා නැහැ. ඒකයි වැරද්ද වෙලා තියෙන්නේ. ඊළඟ අනිත් වැරද්ද ටිකක් බලනවා. ගනුදෙනුව සම්පූර්ණයෙන් පොත් වලින් මගහැරලා. මරු වැඩේ. හරත් නැහැ බැරත් නැහැ. ක්වෙස්චන් මාක් දාලා තින්නේ ඒකයි. හරත් නැහැ බැරත් නැහැ. ඊළඟට ගනුදෙනුවේ වටිනාකම් මූලික පොතේ වරදවා සටහන් වීම. මුල වැරදුනොත් පුතේ අගත් වැරදුනා. දැන් මේකේ මූලික පොත තමයි මුදල් පොත. මේකේ මූලික පොත තමයි මුදල් පොත. මුදල් පොතේ වැරදියට වටිනාකමක් දැම්මොත් අනිවාර්යයෙන්ම ඒ අදාළ අනික ගිණුම අනිත් ගිණුම අනිවාර්යෙන් වරදිනවා. 10000ක් එන්න ඕන එක 1000 දැම්මොත් 10000 තමයි දිගටම යන්නේ. මුල වැරදුනොත් අග වැරදුනොත්. මේ අම්මයි තාත්තයි අවුල් වුණොත් අනිවාර්යෙන් ළමයිනුත් 99%ක් විතරම අවුල්ම තමයි. අවුල්ම තමයි 100%ක් විතර යන්තම් බේරලා වෙනස් විදිහට හැදෙනවා. යාළුවෝ අවුල් නම් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඇසුරු කරන අනිත් යාළුවත් අවුල් වෙනවාම තමයි. 99.99 නේ අපි 99ක් කිය 100%ක් තමයි බේරලා ඉන්නේ. මේක නිසා ඇසුරු කරන මිනිස්සු ගැන පවා අවධානයෙන් ඉන්න අවශ්‍ය වෙනවා. නැත්නම් සදාසොත්ති පවන්තුති. ඊළඟ එකම ගනුදෙනුවක් දෙවරක් සටහන් වීම. මේ අහා වුණ කරපු වැඩේ බලන්න. කාර්යාල උපකරණ ගිණුම, මුදල් ගිණුම දෙපැත්තම එකම වටිනාකමක් දාලා හරි පැත්තේ දාලා තිනවා. හර බැල කියලා දාලා තිනවා. වටිනාකම දෙපාරක් දාලා. නේ පිස්සු යකේ. right. ඊළඟ 4. ගනුදෙනුවේ වටිනාකම නියමිත ගිණුමේ සටහන් නොකර වෙනත් ගිණුමක සටහන් වීම. දැන් බලන්න කාර්යාල උපකරණ ගිණුමට තමයි දාන්න ඕනේ. හැබැයි දාලා තියෙන්නේ ලී බඩු ගිණුමනේ. දැන් මුදල් ගිණුමේ 1000යි කියලා තියෙන එක 10000ක් වෙනවා නේ. ඒක printing mistake එකක් මගේ. මුදල් ගිණුමේ බැරට 10000ම තමයි තියෙන්නේ. අර හරපැත්ත තමයි වරද්දලා තියෙන්නේ. මොකද කාර්යාල උපකරණ ගිණුමට දාන්න ඕන එක ලී බඩු ගිණුමක් දාලා. මේ ලී බඩක් එකට දාලා මොකද දාලාද මන් දන්නේ. වැඩක් නැහැ. නේ වැරදි. වැරදි. කාර්යාල උපකරණ එපා දාන්න. හැබැයි ලී බඩු එක තමයි දාලා තියෙන්නේ. ඊළඟ. ආච්චරයි. නමෙම කතා කරා. අරකින් 5යි මේකෙන් 4යි. දැන් අපි වැරදි නිවැරදි කිරීම ගානක් හදනකොට අපි බලමු කොහොමද හදන්නේ කියලා මේ කතා කරපු දේවල් වලින්. ඊළඟ 11 වසර මම කතා කරන්නම් 5 වෙනි පාඩම. පාඩමේ 6. 6යි 7යි කතා කරන්නම් 4 5 පාඩම් වලට එන්න කලින්. 6යි 7යි පාඩම් දෙක කතා කරන්නම් පොඩි පාඩම් දෙකක් ලාභ
මේ ලාභ අරමුණු කරනගත් ව්‍යාපාරයි නිෂ්පාදන පිරිවැය ලේඛන කියන පාඩමයි. හරි. පළවෙනි එක අපි කතා කරනවා ලාභ අරමුණු කරනගත් ව්‍යාපාර. ලාභ අරමුණු කර නොගත් සංවිධාන. ලාභ අරමුණු කර නොගත් සංවිධානයි ලාභ නොලබන සංවිධානය කියන දෙකක් කියලා අපි කිව්වා. මොකද ලාභ ලැබෙනවා ඇත්තට මේ සංවිධානවලට අපි ඒවට ලාභ කියලා කියන්නේ නැහැ. right? ලාභ අරමුණු කර නොගත් සංවිධානයක් කියලා කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ නිර්වචනයක් නම් අහන එකක් නැහැ. හරි? එහෙම අහන එකක් නම් නැහැ. يعني මේ දක්වා අහලත් නැහැ. නමුත් ඒක කියවලා තියාගන්න. මොකද MCQ වල සමහරට අහන්න පුළුවන්. සමාජික සුබ සාධනය හා සමාජ සුබ සාධනය අරමුණු කරගත් ආයතන ලාභ අරමුණු කරගත් සංවිධාන නම් වේ කියලා ඒක නිර්වචනයක් හදාගන්න. ඒක නිශ්චිත නිර්වචනයක් නෑ අච්චුපත ඒවා. නිදසුන් මොනවද? මෙන්න මේවා තමයි නිදසුන්. කාන්තා සමිති, ළමා සමිති, බෞද්ධ සංගම්, යෞවන සමාජ, මරණාධාර සමිති. ඕවා තමයි පුතේ ලාභ අරමුණු කරනගත් සංවිධාන කියලා කියන්නේ. ඊළඟට එතකොට ලාභ අරමුණු කරනගත් සංවිධාන වලට ලාභ ලැබෙන්නේ නැද්ද? අපෝ නෑ. අපෝ ලැබෙනවා නේ. එහෙම දෙයක් නෑ. ලැබෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ ඒවට ලාභ කියලා කියන්නේ නෑ. ඒක තහනම් වචනයක්. ඒවට අපි කියන්නේ අතිරික්තය කියලා. උදාහරණයක් විදිහට මරණාධාර සමිතිය ගත්තොත් මරණාධාර සමිතියේ කවදාවත් සභාපති ඇවිල්ලා කියනවද භාණ්ඩාගාරිකය ඇවිල්ලා කියනවද අපේ ගිය මාසේ ලාභය රුපියල් ලක්ෂ 5යි කියලා. උට එතනම ගුටි ගන්න වෙනවා. ඒකෙන්ද අපි එහෙම කියන්නේ නෑ. නේ? අපි කියන්නේ අතිරික්ත වුණා. අපි හිතුවේ නෑ හැබැයි ඉතිරි වෙලා. මේක අපිට ආදායමක් වෙලා. නේ? අතිරික්තය කියලා කියනවා. එහෙනම් අපි පාවිච්චි කරන තව වචන තුනක් අපි තියෙනවා. ඒ ටිකත් බලමු. සාමාන්‍ය ව්‍යාපාරික ලාභය කියන එකට අපි කියනවා අතිරික්තය කියලා මේ ව්‍යාපාරවල. සාමාන්‍ය ව්‍යාපාරික අලාභයක් වුණත් අපි මේ ව්‍යාපාරවල කියන්නේ ඒකට ඌනතාවය කියලා. සාමාන්‍ය ව්‍යාපාරික හිමිකම කියලා කිව්වොත් ඒකට අපි දැන් කියන්නේ සමුච්චිත අරමුදල කියලා. මේක මතක තියාගන්න. මේක මතක තියාගන්න. ඊළඟට ලාභ අරමුණු කරනකොට සංවිධාන වලට ආදායම් ලැබෙන්නේ කොහොමද? මේ තියෙන ප්‍රධානම ආදායම් මාර්ගය තමයි membership fee එක. සමාජික ගාස්තු. ඊට පස්සේ කොඩි ගහනවා, ස්ටිකර් ගහලා විකුණනවා, කාඩ් කපනවා, තරඟ සංවිධානය කරනවා, කැන්ටින් තියාගෙන මේවා කරනවා, නේ ප්‍රදර්ශන සංවිධානය කරනවා, පරිත්‍යාග සමහරු ලැබෙන මට මතකයි අපේ පාසලේ ඕල් බොයි කෙනෙක් අපේ පාසලට AC බස් එකක් ලබා දුන්න පරිත්‍යාගය. අන්න ඒ වගේ. ඒතර OB ඇසෝසියේෂන් කියන්නේ එහෙමනේ OB කියන්නේ. ඒකත් ලාභ අරමුණු කරනගත් ව්‍යාපාරනේ සංවිධානයක්. ඒතර ඒ වගේ ඒවට පරිත්‍යාග ලැබෙන දේවල් තියෙනවා. ඒතර ඒවත් ආදායම් වලට මුල පුරනවා. මේ පාඩමේදී අපි හදන ලේඛන දෙකයි. එකක් තමයි ආදායම් ප්‍රකාශය, අනිත් එක තමයි ලැබීම් හා ගෙවීම් ගිණුම. ලැබීම් හා ගෙවීම් ගිණුම බොහෝ දුරට මුදල් පොතට සමානයි. ආදායම් ප්‍රකාශය බොහෝ දුරට ලාභ වලා ප්‍රකාශයට සමානයි. ලාභ වලා ප්‍රකාශයට සමානයි. මෙම සංවිධානවල ලේඛන පිළියෙල කරන්නේ ඇයි? ඔන්න ඊළඟ ප්‍රශ්නේ. මම අර කිව්වනේ වැරදි අවංචා වැලැක්වීම කතන්දරයක්. ඒකම මේකට පාවිච්චි කරන්න පුළුවන් නේ. right මේදී පළවෙනි කාරණාව තමයි ඉන්න සමාජිකයෝ දැනුවත් කරන්න. ඊළඟට තමයි විශ්වාසය ගොඩනගා ගන්න. ඊළඟ තමයි ඉදිරි කටයුතු සැලසුම් කරන්න. ඊට පස්සේ ක්‍රමවත්ව පවත්වාගෙන යන්න. මේකට කැමති නම් ඔයාලට දාන්න පුළුවන් අර මම කලින් කියපු එක වැරදි හා වංචා වැළැක්වීම කියන එකත් උතේ මේ ලේඛනවල පිළියෙල කරන්න හේතුවක්. ඕනම ලේඛනයක් පිළියෙල කරන්න වැරදි වංචා වළක්ව ගන්න. නේ? ඒ තරමට හොරු වැඩි, වංචාකාරයෝ වැඩි. right. ඊළඟට අපි බලනවා වෙනස්කම් මේ ගිණුම් දෙකේ ලැබීම් හා ගෙවීම් ගිණුමේ ආදායම් ප්‍රකාශය. මුදල් පොතට බොහෝ දුරට සමානයි ලැබීම් හා ගෙවීම් ගිණුම. ආදායම් ප්‍රකාශය ලාභ වලා ප්‍රකාශයට බොහෝ දුරට සමානයි. ලැබීම් හා ගෙවීම් ගිණුම මුදල් ලැබීම් හා ගෙවීම් සටහන් කරයි. ආදායම් ප්‍රකාශය ආදායම් හා වියදම් පමණක් සටහන් කරයි. ලැබීම් හා ගෙවීම් ගිණුම සියලුම මුදල් ලැබීම් හා ගෙවීම් සටහන් කරයි. ආදායම් ප්‍රකාශය කාල පරිච්ඡේදයට අදාළ ආදායම් වියදම් පමණයි සටහන් කරන්නේ. ලැබිච්ච සියල්ලම ගෙවිච්ච සියල්ලම සටහන් කරන්නේ. ඊළඟට කාල පරිච්ඡේදයේ අවසානයේ අත ඉදිරි මුදල් ශේෂය පෙන්වුම් කරයි. ලැබීම් හා ගෙවීම් ගිණුමේ මේකේ අතිරික්තයක්ද උණතාවයක්ද කියලා පෙන්වනවා. ලැබීම් හා ගෙවීම් ගිණුම මුදල් පදනමට පිළියෙල කරනවා. ආදායම් ප්‍රකාශය උපචිත පදනමට තමයි පිළියෙල කරන්නේ. ඔන්න ඔය කියන කරුණු කාරණා ටික තමයි මෙතෙන්දී තියෙන්නේ. ලැබීම් හා ගෙවීම් ගිණුමේ ආකෘතියක් තියෙනවා. මේක මේ තීරු දෙකයි එන් දෙපැත්තට
ශේෂය ඊගේ කියලා අනිවාර්යෙන් හර පැත්තේ දාලා සල්ලි ලැබෙනවා නම් හරට දාන්න, සල්ලි ගෙවෙනවා නම් බැරට දාන්න. එච්චරයි. මුදල් පොත වගේමයි. සල්ලි ලැබෙනවා නම් හර, සල්ලි ගෙවෙනවා නම් බැර. සල්ලි එනවා හර, සල්ලි යනවා බැර. එච්චරයි. දැන් මම මේ හැම එකම සමාජික මුදල් පරිත්‍යාග පොලිය ආදායම සියලුම ලැබිච්ච ඒවා. අනිත් පැත්තේ බලන්න තියෙනවා. ඒවා සියලුම සල්ලි එළියට ගියපුවා. පොලි වියදම්, උත්සව වියදම්, පළතුරු පැල ගත්තේවා, පොහොර ගත්තේවා, පොලි ගෙවපුවා, උපකරණ ගත්තේවා, වැටුප්, විදුලි වියදම්, දැන්වීම් වලට ගෙවපුවා, ප්‍රවාහන වියදම්. ඔය හැම එකම බැර. එහෙනම් ඕක සල්ලි එනේව හරට දාලා සල්ලි යනේව බැරට දාලා තුලනය කරාම අපිට සම්පූර්ණ ලැබීම් හා ගෙවීම් ගිණුමේ ශේෂය කියලා එකක් එනවා. ශේෂය භාගයේ ශේෂය ඊ. ඊළඟ ආදායම් ප්‍රකාශනයේ උදාහරණය තීර්ථිකයි. ඔගේ සමහර විට දෙනානේ උඩ මේ ප්‍රශ්නයක උඩක දෙනානේ සමාජික කොගේම ගාන ඒක දාන්නේ නැද්ද? ඔව් ඒ තමයි මේ සමාජික මුදල් කියලා කියන්නේ. ඒ සමාජිකයෝ ගණනෙන් එක්කෙනෙක්ගේ සමාජික ගාස්තු වැඩි කරලා හොයන ගාන. එතකොට දාන්නේ ගෙව්ව ගානද නැත්නම් මුළු ගාන? ලැබීම් හා ගෙවීම් ගිණුමට දාන්නේ ගෙව්ව ගාන පුතේ. ආදායම් ප්‍රකාශයට තමයි දාන්නේ සමස්තය. ලැබුණද ගෙවුණද කියලා අපිට අදාළ නැහැ. දැන් බලන්න මේකේ මේ උත්තර දෙකක් තියෙන්නේ. දැන් බලන්න සමාජික මුදල් කියලා මේකේ තියෙන පුතේ 27000ක් ලැබීම් හා ගෙවීම් ගිණුමේ. හැබැයි මේකේ තියෙන කීයද ආදායම් ප්‍රකාශමේ 25200. කියන්නේ අපේ අවුරුද්දට අයිති ටික පමණයි අපි දාන්නේ. නේ? අවුරුද්දට අයිති ටික විතරයි දාන්නේ. දැන් මේක දෙකක් වෙන්න පුළුවන්, ගණන් දෙකක් වෙන්න පුළුවන්. නමුත් වටිනාකම් දෙකක් එන්නේ. නේ? ගැටලු දෙකක් වෙන්න පුළුවන් මේක. දැන් මේක මැද වෙල එකයි අරක මොකක්ද රිසීව් එකන්නේ. එකම ගානේ හදනකොට වටිනාකම් දෙකක් එන්නේ ඔකට අතට. ඊට ආදායම් ප්‍රකාශනයේ වර්ෂයට අදාළ ටික විතරද? ඔව් වර්ෂයට අදාළ සමස්තය. එක්කෙනෙක්ගේ ගාන එක්කෙනෙක්ගේ අවුරුද්දේ ගාන ඉන්න ගානෙන් වැඩි කරනවා. සම්පූර්ණ ගාන තමයි මේකට දාන්නේ. අරයට එහෙම නෙමෙයි. අරයට ලැබිච්ච ටික විතරයි දාන්නේ. හරි. එතකොට ආදායම් ප්‍රකාශනයේ මෙන්න මෙහෙමයි. ආදායම් කියලා ටොපික් එකක් තියෙනවා. වියදම් කියලා ටොපික් එකක් තියෙනවා. ආදායම් ටොපික් එකේ අපි දානවා සම්පූර්ණ අපේ ආදායම් ටික සමාජික මුදල් සංග්‍රහ පරිත්‍යාග දැන්වීම. වියදම් වල දානවා එක එක සම්පූර්ණ වියදම් ටික. මේ වියදම් වලත් අපි ගන්නෙ අපේ අවුරුද්දට අයිති සමස්තය. හරි. ඒක සම්පූර්ණ මුදලින් ගෙවපුවා වෙන්නත් පුළුවන්. හැබැයි අපේ අවුරුද්දට අයිති ටික තමයි ගන්න. හරි. ඒතර මේක තමයි ආදායම් ප්‍රකාශයේ ආකෘතිය. මම තාමත් ප්‍රශ්න තියෙනවද මේකේ? ප්‍රශ්න තියෙන තැන් අහන්න පුතේ. අර දැන් හොඳ ප්‍රශ්නයක් ඇහුවා. යසිරේව හොඳ ප්‍රශ්නයක්. අනික කටේට මොනවද තා ප්‍රශ්න තියෙනවා අහන්න. දැන් මේකේ ගානක් අපි හදමු. පේපර් එකක් ඊළඟ එකේදී කතා කරනකොට අපි පේපර් එක ඩිස්කස් කරමු. මම මතක් කිරීම කරන්නේ. මතක් කිරීම රටක් ගාලා ස්පීඩ් රිවිෂන් එකක් කරගෙන යන්නේ. හරිනේ ප්‍රශ්න නැහැ. අපි යනවා ඊළඟ එකට 8 වෙනි එකට. sorry 8 නෙමෙයි 6 නේ. 6ත් නෙමෙයි 7 වෙනි එක. 7 වෙනි එකේදී ඒකත් බොහොම පොඩි පාඩමක්. right නිෂ්පාදන පිරිවැය ලේඛන. මේකෙදිත් මතක තියාගන්න ඕන කාරණාව දැන් මේ නිෂ්පාදන පිරිවැය මොකක්ද කියලා නිර්වචන අහන්නේ නැහැ ඔයගලන්ට. ඍජු පිරිවැය කියන්නේ මේ මොකක්ද නිර්වචන මේවා අහන්නේ නැහැ විභාගෙට. MCQ වල යම් යම් කරුණු කාරණා නිසා ඔයගොල්ලෝ මේවා කියවලා තියාගන්න. ඒ කියන්නේ පැහැදිලිව මේවා අතන මේක පාඩම් කරගන්නත් ලේසි දෙයක් නේද? දැන් ඍජු ද්‍රව්‍ය පිරිවැය කියන්නේ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් භෞතික දේවල්. ස්පර්ශ ගන්න පුළුවන් දේවල්. ඍජු ශ්‍රම කියන්නේ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් සේවකයන්ට කියපු වැටුප්. ඍජු වෙනත් කියන්නේ ඍජු වෙනත් නේ මොනවද? පුරස්කාරය, කතෘ භාගය වගේ. වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රම, වක්‍ර වෙනත් කියන එකත් අරකෙම අනිත් පැත්ත. පැහැදිලිව හඳුනාගත නොහැකි. පැහැදිලිව හඳුනාගත නොහැකි. නේ? එතකොට මේකේ නිර්වචන වලට වඩා ඔයගොල්ලන්ට ගණන් හදන්න තමයි ඉන්නේ. නිර්වචන බලලා තියාගන්න MCQ වල අහන්න පුළුවන් කරුණු වේ. දැන් උදාහරණයක් විදිහට ඔයාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ සම්බන්ධ පාඩමේදී පොතක් නිර්මාණය කරනකොට කඩදාසි කියන්නේ මොන වියදමක්ද? මොන පිරිවැයක්ද? ඔයා දැනගන්න ඕන ඍජු ද්‍රව්‍ය පිරිවැය කියලා ලියන්න. ඊළඟට අහනවා පොතක් නිෂ්පාදනයේදී පොතක ගෙවපු කතෘ භාගය ප්‍රාථමික පිරිවැයට අයිති එකක්ද නිෂ්පාදන පොදුකාර පිරිවැයට අයිති එකක්ද? අපි දැනගන්න ඕන ප්‍රාථමික පිරිවැයට අයිති කියලා දැනගන්න. ඊළඟට අහන්න පුළුවන් නිෂ්පාදන පිරිවැය සමාන වෙන්නේ ප්‍රාථමික පිරිවැයටයි තව මොකක්ද එකකට කියලා හිස්තනක් දෙන්න. ඒවා දැනගන්න ඕන නිෂ්පාදන පිරිවැය සමාන වෙන්නේ ප්‍රාථමික පිරිවැයටයි නිෂ්පාදන පොදුකාර පිරිවැයටයි දෙකේම එකතුවට. තව එකක් අහන්න පුළුවන් නිෂ්පාදන පොදුකාර පිරිවැය සමාන වෙන්නේ මොන තුනේ එකතුවටද? ඒවා දැනගන්න ඕන වක්‍ර ද්‍රව්‍ය පිරිවැය, වක්‍ර ශ්‍රම පිරිවැය, වක්‍ර වෙනත් පිරිවැය එකතුව කියලා. අන්න ඒ වගේ යම් හිස්තැන් සම්බන්ධ හිස්තැන් පිරවීම සම්බන්ධ ගැටලු පහුගිය අවුරුදු වල මේවායි ඇවිල්ලා තිනවා. අන්න ඒ සඳහා ලෑස්ති වෙන්න නිර්වචන ටික කියවගෙන තියාගන්න පාඩම් කරන්න යන්න ඕනේ නැහැ. MCQ වලට ලෑස්ති වෙන්න කියවගෙන තියාගන්න. ඔගේ වෙනවා. ඔය chart එකද?
මේක දාලා තියෙන පුතේ මම වීඩියෝ එක සම්පූර්ණ දාලා තියෙනවා. එතන මේ chart එක දාන්න. chart එකත් මම ඔයාලට දාන්න. group එකටම දාන්නම්. හරි. දැන් අන්තිමට එකට යමු. මෙන්න මේකෙන් අපේ අන්තිම ස්ලයිඩ් එක ඉවර වෙනවා. නිෂ්පාදන පිරිවැය ලේඛනයේ උදාහරණයක්. දැන් අර හරහට ලියපු ටික ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රම ඍජු වෙනත් ඍජු ද්‍රව්‍ය ර්ජු ශ්‍රම ඍජු වෙනත් කියලා හරහට ලියපුවා මේකේ කෙලින් අතර මෙහෙම ලියලා තියෙන පහළට බලන්න. එහෙම නේද වෙලා තියෙන්නේ කියලා. දැන් බලන්න මේ රණමයුරගේ ව්‍යාපාරය ඒ ටික දාලා ඉවරලා මෙතන තියෙනවා ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාර පිරිවැය. ප්‍රාථමික පිරිවැය කොටස් තුන ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රම ඍජු වෙනත් නිෂ්පාදන පොදුකාර පිරිවැය කොටස් තුන වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රම වක්‍ර වෙනත්. අර හරහට තියපු එක මේ හරහටම ලියලා තියෙන කොටස් තුනක් 3 3 6ක් ඔය 6ම එහා පැත්තේ වෙන වෙනම පහළට ලියලා තියෙනවා. එච්චරයි කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ගානේ හැටියට ඍජු ද්‍රව්‍යක මෙතන ලියලා ඒ වටිනාකම දාන්න, ඍජු ශ්‍රමයකේ ලියලා වටිනාකම දාන්න. එහෙම පල්ලෙහාට දාලා අන්තිමට එකතු අරගෙන මුළු නිෂ්පාදන පිරිවැය තමයි හොයන්න තියෙන්නේ. මේකේ මොනවද ප්‍රශ්න? මේකේ මෙච්චරයි හදන්න. මේ ලේඛනේ විතරයි හදන්න ඕනේ. දැන් මේ පාඩමට කරපු එක මේ අන්තිමටම දාපු වීඩියෝ එකේ තියෙන මේ පාඩම. අන්තිමටම දාපු වීඩියෝ එකේ තියෙන මේ පාඩමේ. ඒතර මේකේ ගානක් හදලා හැටිත් එකේ තියෙනවා. ඒතර විනාඩි මම හිතන්නේ 6ක්වත් නැහැ ඒක. විනාඩි 32ක් වගේ ඇත්තේ මට මතකයි. විනාඩි 32ක් වගේ මේ වීඩියෝ එක. මේ පාඩම විනාඩි 32කින් ඉවර කරනවා. ගාන හැදුවට පස්සේ මේක ලේසි. සරල දෙයක් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ තනියෙන් ඔය පාස් පේපර්ස් වල තියෙන දේවල් මේ ගාන පොඩ්ඩක් ටච් කරගෙන යන්න. මොනවා හරි අපහසු දෙයක් තිබ්බොත් මගේ ටෙලිෆෝන් නම්බරේ දිනවා. කතා කරලා WhatsApp කරලා අහගන්න පුළුවන්. රයිට් මොනවද ප්‍රශ්න මේ පාඩමේ? මෙතනින් අපි ගිණුම් කරන සම්පූර්ණ ටික කතා කරා මේ මූල ප්‍රකාශන අරුණම. මූල ප්‍රකාශන ටික ඉතුරු කරා. අනිත් සියල්ලම ඉවරයි. එතකොට ඇත්තටම තව පාඩම් දෙකයි ඉතුරුනේ. නමුත් ওই පාඩම් දෙක කිව්වට ඕක මම තනි පාඩමකට තමයි සාමාන්‍යයෙන් උගන්වන්නේ. ඒතකොට තව එක පාඩමයි අපිට ඉතුරු උනේ. අපි ඒකත් මතක් කරගෙන යන් මේ ගැම්මෙන් මේ වේගෙන්ම කාලේ රන් වලටත් වඩා වටිනවා. රයිට් අන්තිම පාඩම 4 සහ 5. 4 සහ පාඩම් දෙකම එකට මම කරන්නේ. ඒ පාඩම් 18ක් මේ වෙනකොට අපි ටක් ගාලා වේගෙන් කතා කරගෙන ආවා. රයිට් මූල ප්‍රකාශන පාඩම. මේකේ අත්‍යවශ්‍ය කරුණු විතරයි මම කතා කරන්නේ විභාගයට එන දේවල්. අපි මේකේ පාවිච්චි කරන්නේ ලාභ වලාම් ප්‍රකාශනය මූලගත ප්‍රකාශනය විතරයි. ඔයගොල්ලෝ A level කරන්න යනකොට ඔයගලන්ට සේරම එනවා 5ක් එනවා. මූල ප්‍රකාශන වර්ග 5ක්. දැන්ට 2යි. right. මේකේ formats තමයි ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ කාරණාව. formats පාඩම් කරගන්න මම ලේසි විදියක් කිව්වා. මේ ඉතින් අනිවාර්යයෙන්ම formats පුළුවන් වෙනවනේ formats බැරි වුණොත් මේ ගාන හදා ගන්න බෑ. format බැරි වුණොත් මේ ගාන හදා ගන්න බෑ. හරිද? විකුණුම් පිරිවේ ආරම්භකෝගේ ගැනුම් ඔන්නෝම කියලා පාඩම් කෙරුවා. එතකොට මූලදත ප්‍රකාශයත් එහෙමමයි. රූල් ප්‍රමාණ කිව්වා තියාගන්න ඕනේ ප්‍රමාණ ඒවා ඒ විදිහටම පාඩම් කරගන්න ඕනේ. හරි මේවා පාඩම් කරගන්න ලේසි විදියක් මම කිව්වා. මොකද්ද? විමලා කියලා කාන්තාවක් ඉන්නවා කියලා කිව්වා. ඔන්නෝම කතන්දරයක් කිව්වා. කතන්දර මම කලින් වීඩියෝස් වල දාලා තිනවා. ඒවා මුකුත් ඕනේ මෙන්න මේ කහ පාටින් තියෙන දෙක පාඩම් කරගන්න ඕනේ. විස අඩු අඹ ගන්න විමලා අතන දඟලනවා. විස අඩු බෙලි පැපොල් වර කාමිරි කෙනවා. ජාජාමු හිටපන් ආයේ එනකන් අඬු ගලවනවා. රයිට් ඔන්න ඔය කවි පෙළ දෙක ටික පාඩම් කරගන්න ඕනේ. දැන් කොහොමද බලමු මේ ටික භාවිතා කරන්නේ. විමලා කියලා කියන්නේ විකුණුම්. විස කියලා කියන්නේ විකුණුම්. අඩු කියලා කියන්නේ අඩු කළා. විස අඩු අඹ කියලා කියන ආරම්භ තොගය. ගන්න කියලා කියන ගැනුම්. විමලා කියන්නේ විකිණීමට දර තොගය. අතන කියලා කියන අවසන් තොගය. දඟලනවා කියන්නේ දලලාභය. දැක්කද පාඩම් කරපු විදිය? ඊට පස්සේ ආයි විස කියලා කියන විවිධ ආදායම්. අඩු කියන්නේ අඩු කළා වියදම්. බෙලි කියලා කියන බෙදා හැරීම. පැපොල් කියලා කියන පරිපාලන. වරක කියලා කියන්නේ විවිධ නැත්තම් වෙනත්. ඊට පස්සේ මිරිකනවා කියලා කියන්නේ මියන්න කරලා හදාගත්ත වචනයක් නිසා ඔයාලට කැමති නම් කුණුහරුපයක් මතා ගන්න පුළුවන් හැකියාව තියෙන ප්‍රශ්නයක් නෑ. මූල්‍ය වේදම් අන්තිමටම අනිවාර්යෙන් ලියන්න සුද්ධ ලාභය කියන. සමහරව මේක සුද්ධ ලාභයේ ප්‍රාග්ධන ගිණුමට ගෙන ගියා කියලාත් ලියනවා. එහෙම ලියන්න පුළුවන් නම් ඒත් කවන්නේ නැත්තම් කෙලින්ම සුද්ධ ලාභය net profit කියන එක මෙතන දැම්මම හොඳට ප්‍රමාණවත්. ඊළඟ එක අපි කතා කරන්නේ ජාජාමු කියන්නේ උඩිනුත් ජාජාමු යටිනුත් ජාජාමු. right ජංගම වත්කම් මුළු වත්කම්. ඔය අර අඹගිරි තැලෙන සද්ද කියලා මම කිව්වනේ කතන්දරයක් කිව්වනේ ඔකට. right ජංගම වක්කීම් මුළු හිමිකම් හා වක්කීම්. ඊළඟට
හිටපන් ආය එනකන් අඩු ගලවනවා. හිටපන් කියන්නේ හිමිකම් ආය කියලා කියන ආරම්භ ප්‍රාර්ථන එනකන් කියන එකතු කළා සුද්ධ ලාභය. අඩු ගලවනවා කියන්නේ අඩු කළා ගැනීම. මෙන්න මේ ටික ඔයගලන්ට දුන්නේ මට තියෙන මොකක් හරි ඉහෙන් බහින රෝගයකට නෙමෙයි මට තියෙන අමාරුවකට නෙමෙයි ඕගොල්ලන්ට මේව හදලා දුන්නේ පාඩම් කරගන්න ලේසි වෙන්න. රයිට්. ඔය තව විෂය 8ක් එක්ක යනකොට ඕගොල්ලන්ට පුළුවන් තරම් මම කෙටි ක්‍රම හොයාගෙන කවි හදාගෙන අරවා මේව කරගෙන දෙන්නේ. කවුරුත් මට දීපුවවත් නෙමෙයි. හරි. මම හදාගෙන ඩෙවලොප් කරපුවා දෙන්නේ ඕගොල්ලන්ට ලේසි වෙන්න. ඒකින්ද ඒවා ප්‍රයෝජනෙට ගන්න. රයිට්. අපි ගැටලුවක් කතා කරනකොට හරි ගැටලුවක් සාකච්ඡා කරනකොට පියවර කිහිපයක් මම ඔයගලන්ට කිව්වා. පළවෙනි එක තමයි පුතේ ආකෘති දෙක වේගයෙන් පිළියෙල කරන්න ඕනේ. දැන් මේක 7 වෙනි ප්‍රශ්නේ තෝරගන්න දරුවන් තමයි ඉතා වැදගත් වෙන්නේ. හරිද? නැත්නම් මේක ඉති වැදගත් කමක් නැහැ. 7 වෙනි ප්‍රශ්නේ තෝරගන්න කටට මේ පියවර ටික අනිවාර්යෙන් ඕනේ. අනික් කට්ටියට මේ වෙනකන් ඉගෙන ගත්ත ටිකෙන් අර MCQ අන්තිම ප්‍රශ්නේ කරගන්න පුළුවන්. රයිට්. ආකෘතීන් දෙක වේගයෙන් පිළියෙල කරගන්න ඕන පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි එක අතිරේක තොරතුරු වලින් තමයි අපි හදන්න පටන් ගන්න. ඔයගොල්ලෝ මතක ඇති. අතිරේක තොරතුරු පුතේ අපි හැම වෙලේම ස්ථාන දෙකකට දැම්මා. ලාභලා ප්‍රකාශනයටත් දැම්මා. මූලදත්ත ප්‍රකාශනයට දැම්මා. එකම වටිනාකම. ඊළඟට ශේෂ පිරික්සුමේ තොරතුරු ඇතුළත් කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දීලා තියෙන වගුවක්, ගැටලුවේ දීලා තියෙන වගුවක්. අන්න ඒ වගුවෙන් තමයි හදන්න පටන් ගන්න තුන්වෙනි ස්ටෙප් එකේදී. ඊළඟට එකතු කිරීම අඩු කිරීම කර පිළිතුරු ලබා ගන්න. ඊට පස්සේ තියෙන සරල එකතු කිරීම ටිකක් අඩු කිරීම ටිකක් කරලා සුද්ධ ලාභය ගන්න තියෙනවා. ඊට පස්සේ සුද්ධ ලාභය මාරු කළා මුළු හිමිකම් වගකීමුයි මුළු වත්කමුයි සමාන කරලා බැලන්ස් කරලා ගන්න තියෙනවා. මේකද විභාගයේදී අහලා තිබ්බ ප්‍රශ්නයක් මම කියන්නම්. ඊට කලින් පොඩි තියරි ප්‍රශ්නයක් අහලා තිබ්බ මේකේ විභාගයේ මම ඒක පොඩ්ඩක් මතක් කරන්න ඕගලන්ට. දැන් මේ පාඩමේ අපි හදනවා කියවනේ පුතේ ලාභවලා ප්‍රකාශනය මූලදත්ත ප්‍රකාශනය කියලා දෙකක්. හරි? ලාභවලා ප්‍රකාශනය මූලදත්ත ප්‍රකාශනය කියලා දෙකක් හදනවා. ඔය දෙක හදනකොට මෙන්න මෙහෙම එකක් විභාගයේ අහලා තිබ්බා. ගිනුම් කරන සමීකරණය නිරූපණය කරන්නේ කුමන ලේඛනයෙන්ද? ගිනුම් කරන සමීකරණය නිරූපණය කරන්නේ කුමන ලේඛනයෙන්? මූල්‍ය තත්ත්වකේ. ඔව් හරියටම හරි. මූල්‍ය තත්ත්වකේ. ඇයි ඒකනේ පුතේ තියෙන්නේ වත්කම හිමිකම වගකීමුයි කියන්නේ. ඒකනේ අපි සමාන කරන්නේ වත්කම් සමාන හිමිකම් දන වගකීම් වල එකතුවට. එහෙනම් හොඳට මතක තියාගන්න. right. ඒක අහලා තිබ්බා අවුරුදු 2ක වගේ අහලා තිබ්බා. ඔයගොල්ලන්ගේ කරත් තමාට අහන්න පුළුවන්. ඒකට ලෑස්ති වෙලා යන්න. එතකොට මෙන්න මේ විදිහට තමයි මේකේ ටච් එක අපි ටච් කරගෙන ආවේ. අපි ගණන් හදනකොට පොඩි පේපර් එකක් අපි ඩිස්කස් කරලා බලමු අපිට තියෙන වෙලාවත් එක්ක මේ කතා කරපු හැම එකම වගේ කතා කරන්න පුළුවන් නම් ඉතා හොඳයි. අපි උත්සාහයක් දරමු පුළුවන් හැම එකම කතා කරන්න ඒ පේපර් එකේදී. හරි. එතකොට මේ වෙනකන් පාඩම් 20ම කවර් කරා. පාඩම් 7 ව්‍යාපාර අධ්‍යයනයේ කොටස කලින් අපි කතා කරා. අද කතා කරා ඊතුරු පාඩම් 13 ගිණුම් කරණයට අදාළ කොටස. මේකත් පැය දෙකකට වඩා අඩු කාලයක් ඇතුළත බොහෝම වේගයෙන් ස්පීඩ් අපි කතා කරා. තාම වේගයෙන් ටච් කරගත්තා. ගණන් හදන පාර්ට් එක අපි තව කොටසකින් සම්බන්ධ වෙමු. පේපර් එකක් සම්බන්ධ කරගෙන. හරි. එමනම් මෙතනින් මේ කොටස අපි ඉවර කරනවා.